ආයුබෝවන් දරුවනේ ඔබ එකතු වී සිටින්නේ රටේ හොඳම බයෝ පන්තිය වෛද්‍යවරුන්ගේ මව්විෂය ජීව විද්‍යා පාඨමාලාවත් එක්ක. දරුවෝ මේ 2023 අපේ ප්‍රතිඵල නිකුත් වෙච්ච සාමාන්‍ය පෙළ කණ්ඩායම පිළිබඳව අපේ දෙවෙනි කණ්ඩායම ආරම්භ කිරීමත් එක්කම ඒ පිළිබඳවත් ඒ වගේම බයෝ ස්ට්‍රීම් එක කියන මොන වගේ දෙයක්ද කියන කතාව ඔකට චුට්ටක් හඳුන්වා දෙන්න තමයි අපි මේ විදිහට ඔබ හමුවට එන්නේ. දරුවෝ මේ 2023 අපේ උසස් පෙළ සිද්ධාන්ත දරුවන් කියලා කියන්නේ මම දැකපු ජීවිතයේ දරුවෝ අසීරුතුම කොරෝනා වසංගතයත් එක්ක අසීරුම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ සාමාන්‍ය පෙළ විභාගයේ අභියෝගයක් විදිහට අරගෙන ඊටමත්ම ඉහළින්ම සමත් වෙලා ඉන්න සිසු කණ්ඩායමක් විදිහට තමයි මම සාමාන්‍යයෙන් 2023 සිද්ධාන්ත කණ්ඩායම සලකන්නේ. හරි ඔකට දන්නවද දරුවෝ ඔකට සමහර වෙලාවට විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න බැරි වෙන්නේ නැති නේද? හරියට ඉස්කෝල වලට යන්න, හරියට පන්ති වලට යන්න බැරි වෙන්නේ නැති. ඉතින් ඒ වගේ දරුවෝ අභියෝග තිබිලත් ඔය කට්ටියට පුළුවන් වුණා නම් සාමාන්‍ය පෙළ විභාගයේ දරුවෝ ඒ 9ක් අරගෙන, ඒ 8ක් අරගෙන, ඒ 7ක් අරගෙන, ඒ 6ක් අරගෙන වෙන්න පුළුවන්. ඒ 2ක් අරගෙන උනත් වෙන්න පුළුවන්. ඉහළින් සමත් වීමේ හැකියාව ලැබුණා නම් දරුවෝ ඔය හැම දරුවෙක්ටම මොකද වෙලා තියෙන්නේ? ඒ ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් මම මගේ උණුසුම් සුබපැතුම් මුලින්ම එකතු කරමින් ඉන්නවා. හරි. එතකොට දැන් මේ රිසල්ට්ස් අවුට් වෙනවත් එක්කම දරුවෝ මොකද වෙන්නේ? තමන් මොනවද උසස් පෙළට හදාරන්න කියන කාරණේ වෙනකොට මේ වෙනකොට තීරණය කළ සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ඇති. සමහර දරුවෝ දෝලනයක් අතර ඇති. හරි. එතන මේ ඔය කට්ටියට හඳුන්වා දෙන්න යන්නේ දරුවෝ උසස් පෙළ බයොලොජි ස්ට්‍රීම් එක ගැන. උසස් පෙළ බයෝ ස්ට්‍රීම් එක ගැන. හරි. දරුවෝ මේ උසස් පෙළ බයෝ ස්ට්‍රීම් එක කියලා කියන්නේ ඇත්තටම දරුවෙක්ගේ ජීවිතේ තියෙන සිහිනයක් සැබෑ කරන විෂය ධාරාව. ඒ තමයි අපි පොඩි කාලේ ඉඳන් මොකද වෙන්නේ? අපි චූටි දරුවෙකින් ඇහුවොත් එimhe කියනවා ලොකු වෙලා වෛද්‍යවරයෙක් වෙන්න බීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. අන්නේ වෛද්‍ය සිහිනය මල්පල ගන්වන ස්ට්‍රීම් එක තමයි බයොලොජි ස්ට්‍රීම් එක කියලා කියන්නේ. එතකොට ඔය කට්ටිය දරුවෝ මේ හෝරාවක විතර කාලේ මේ පැයක විතර කාලේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ බයෝ ස්ට්‍රීම් එක මොනවද මේ බයෝ ස්ට්‍රීම් එකේ කරන්න තියෙන්නේ? එතකොට මේකේ දරුවෝ මොන වගේ දේවල්ද අපිට කරන්න තියෙන්නේ? එතකොට මේ විෂය මොන වගේ විෂයක්ද? මේක අමාරු විෂයක්ද? මේක ලේසි විෂයක්ද? හරි. අර සමහර කට්ටිය කියන මේ කටපාඩම් කරන්න ඕන විෂයක් කියලා මේ කටපාඩම් කරන්න ඕන විෂයක්ද? හරි. සංකීර්ණ විෂයක්ද? අන්න ඒ කාරණේ ඔය කට්ටියට මම ගාන්ට ලස්සන කියලා දෙන්න. ඒ හින්දා මේ පැය දරුවෝ ඔය කට්ටියගේ ජීවිතයේ තියෙන වටිනාම පැයක් බවට පත් කරගන්න ඔය කට්ටියට හැකියාව තියෙනවා. ළමයි ඔය කට්ටිය උසස් පෙළට බයොලොජි කියන සබ්ජෙක්ට් එක තෝරගන්නකොට මේක තෝරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බයොලොජි, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රිත් එක්ක ඔය කට්ටියට බයොලොජි කරන්න පුළුවන්. ඔකට බයොලොජි, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රිත් එක්ක දරුවෝ බයොලොජි කරොත් එහෙම, ඒ කියන්නේ බයෝ කරොත් එහෙම, ඔට කෙලින්ම දරුවෝ මොකද වෙන්නේ? අන්න වෛද්‍යවරයෙක් වෙලා මෙඩිසින් යන පැත්තට සිලෙක්ට් වෙනවා. ඔය කට්ටිය දරුවෝ බයොලොජි, කෙමිස්ට්‍රිත් එක්ක ඇග්‍රි තෝරගත්තොත් එහෙම අන්න ඔය කට්ටියනේ කෘෂි විද්‍යාව කියන විෂය ධාරාවට. ඒ විෂය ධාරාවට ඔය කට්ටිය ගියොත් ළමයි දරුවෝ මොකද වෙන්නේ? අන්න කෙලින්ම ඔය කට්ටියට කෘෂි විද්‍යා ශාස්ත්‍රයෙන් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අපි දරුවෝ මේකේ මුලින්ම බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් බයොලොජි ස්ට්‍රීම් එක ගැන චුට්ටක් අපි වෙනම කතා කරමු. දරුවෝ මේ තියෙන බයොලොජි ස්ට්‍රීම් එකේදී ඔය කට්ටිය කෙලින්ම මොකද වෙන්නේ? ඉදිරියට ගමන් කරලා ඔය කට්ටිය උසස් පෙළ විභාගෙට මුහුණ දීලා උසස් පෙළ විභාගෙන් ඉහළ සාමාර්ථ අරගෙන විශ්වවිද්‍යාලයට යනවා. ඔය කට්ටියට යන්න පුළුවන් දරුවෝ උඩින්ම තියෙන ෆැකල්ටි එක තමයි මොකද්ද? ෆැකල්ටි ඔෆ් මෙඩිසින්. මොකද්ද? වෛද්‍ය පීඨය. හරි. එතකොට ලංකාවේ මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ වෛද්‍ය පීඨ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වෛද්‍ය පීඨවල දරුවෝ මොකද වෙන්නේ? 1600ක් 1800කට අදාළ මොකද වෙන්නේ? වෛද්‍යවර ප්‍රමාණයක් බඳවා ගැනීම සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ වෛද්‍ය පීඨය තමයි බයොලොජි කරොත් යන්න තියෙන හොඳම ස්ථානය. එතකොට සමහර ළමයිට හිතෙනවා, හරි, සමහර කට්ටිය තර්ක කරනවා ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණොත් එහෙම, මෙඩිසින් යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අන්න කොහොමද මෙයා ඊළඟ තියෙන ෆැකල්ටි වලට යන්නේ? ඔයකටනේ මෙඩිසින් යන්න බැරි වුණොත් දරුවෝ ඊළඟට තියෙනවා මොකද්ද? අන්න ඩෙන්ටල්. අපි කියන දන්ත වෛද්‍ය පීඨය. ඊළඟට තියෙන දරුවෝ මොනවද? වෙට්. අපි කියන පශු වෛද්‍ය පීඨය. ඊට පස්සේ දරුවෝ මොකද වෙන්නේ? අපි දන්නවා සයන්ස් ෆැකල්ටි තියෙනවා, ඇග්‍රි ෆැකල්ටි තියෙනවා, ඒතර මොලිකියුලර් බයොලොජි වලට අදාළ කෝසස් තියෙනවා නේ? ඒ වගේ විශාල කෝසස් ප්‍රමාණයක් මොකද වෙන්නේ? බයොලොජි ස්ට්‍රීම් එකට අදාළව ඔය කට්ටිය ලබා දීලා තියෙනවා. දරුවෝ සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන විෂය ධාරා වලින් වැඩිම විශ්වවිද්‍යා පාඨමාලා ප්‍රමාණයක් තියෙන වැඩිම උපාධි පාඨමාලා ප්‍රමාණයක් තියෙන කොහෙද? දරුවෝ මෙන්න මේ තියෙන බයොලොජි ස්ට්‍රීම් එක තුල. දරුවෝ ටික දරුවෝ බලන්න අපේ පන්තින දරුවන්ට අපේ වෛද්‍යවරුන්ගේ මෞෂ්‍ය ජීව විද්‍යා පාඨමාලාවේ ලියාපදිංචි වෙලා ඉන්න දරුවන්ට, ඒතර අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න දරුවන්ට, හරි, ඔය කට්ටියට මම ලබා දීලා තියෙනවා දරුවෝ වෛද්‍යවරුන්ගේ යක්පොත කියලා. හරි. මේ
මේ බයෝ ස්ට්‍රීම් එක ගැන පොඩි අත්පොතක් ලබා දීලා තියෙනවා. හෑන්ඩ්බුක් එකක් ලබා දීලා තියෙනවා. ඔකට චුට්ටක් මේක රිෆර් කරොත් බලන්න මේකේ තියෙනවද අපිට යන්න පුළුවන් සියලුම උපාධි පාඨමාලා ටික විශ්වවිද්‍යාල පාඨමාලා ටික. සමසෞඛ්‍ය විද්‍යාපීඨය කියලා කියයි නේද? ඒතර විද්‍යාපීඨය කියලා කියයි නේද? ඒ විදිහට විශාල පීඨ ප්‍රමාණයක් අපිට අපි වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. හරි. ඒතර කවුරු හරි දරුවෙක් හිතන්න ඇග්‍රිකල්චර් පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා. ඇග්‍රි ෆැකල්ටි එක පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා. ඇග්‍රි කරලා දරුවෝ ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කට්ටියට ලංකාවේ යන්න තියෙන හොඳම ෆැකල්ටි එක තමයි දරුවෝ මොකක්ද? ඒ තමයි පේරාදෙණිය ඇග්‍රි ෆැකල්ටි එක. හරි. ඒතර ඔකට හිතන ලංකාවෙම ඇග්‍රි කරලා ඔකට අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියලා. එතකොට ඔකට යන්න තියෙන හොඳම ෆැකල්ටි එක දරුවෝ පේරාදෙණිය ඇග්‍රි ෆැකල්ටි එක. හරි. කරන්න තියෙන හොඳම කෝස් එක පේරාදෙණිය ඇග්‍රි මැනේජ්මන්ට් කෝස් එක. ඒතර මේ පැත්තට ගියොත් මොකද වෙන්නේ? ඔකට ලංකාවේ වේවා ලෝකෙ වේවා විශාල ජොබ් මාකට් එකක් මොකද වෙන්නේ? කෘෂි විද්‍යා දරුවන් වෙනුවෙනුත් අන්න වෙන් වෙලා තියෙනවා. හරි. ඒ හින්දා බයොලොජි දරුවෝ ඔය කට්ටිය බයෝ එක කරත් බයොලොජි දරුවෝ කට්ටිය ඇග්‍රි එක කරත් ඔය කට්ටිය කරන දේ හරියට කරන්න ඔය කට්ටියට ඉදිරිය අනිවාර්යයෙන්ම සුරක්ෂිත වෙනවා. ඊට පස්සේ දැන් මේ බයොලොජි කියලා කියන්නේ දරුවෝ මොන වගේ විෂයක්ද? ඒතර මම ඔය කිව්වේ ස්ට්‍රීම් දෙක ගැන. ඒතර බයොලොජි කියන්නේ මොන වගේ විෂයක්ද? දරුවෝ මේක සෛද්ධාන්තික විෂයක්. සෛද්ධාන්තික විෂයක් කියලා කියන්නේ මේක දරුවෝ තියරි වලින් සමන්විත වෙලා තියෙන විෂයක්. අපිට මේ විෂයේදී ළමයි ගණන් හදන්න අපිට හම්බෙන අවස්ථා දෙකක් විතරයි. එකක් තමයි ජෙනටික්ස් වල අපිට ගණන් හදන්න තියෙනවා. ඊට පස්සේ දරුවෝ ජල විභවය කියලා අපිට ගණන් සෙට් එකක් හදන්න තියෙනවා. අන්න ඒ වගේ සීමිත ස්ථානවල විතරයි අපිට මේකේ දරුවෝ මොකද වෙලා තියෙන්නේ ගණන් හදන පැත්තට යන්නේ. නැත්තම් ළමයි අපිට මේ සබ්ජෙක්ට් එකේ තනිකරම තියෙන්නේ තියරිටිකලි සෛද්ධාන්තික විෂයක් විදිහට. හරි. ඒ කියන්නේ මේකේ තියෙන දරුවෝ සිද්ධාන්ත සමූහයක් තියෙනවා. එතකොට මේව ළමයි කටපාඩම් කරන්න ඕනේද? අන්න ඔය ගොඩක් කට්ටිය කියන තර්කය මේක කටපාඩම් කළ යුතුයිද? දරු මේක කටපාඩම් කිරීමේ නෙවෙයි අවශ්‍යතාවය තියෙන්නේ උගන්නන දේ හරියට ලස්සනට ආසාවෙන් ඔලුවට දාගන්න එක විතරයි. මම වගකීමෙන් කියනවා වෛද්‍යවරුන්ගේ මෞෂ්‍ය ජීව විද්‍යා පාඨමාලාවේ අයියලා ඉන්නවනම් අක්කලා ඉන්නවනම් චුට්ටක් අහලා බලන්න. අපි දෙයක් දරුවෝ ඉගෙනුවොත් මොකද වෙන්නේ? ඒක පන්තියෙන් එළියට යනකොට ඔළුවේ රඳවල තමයි එළියට යවන්නේ. අපි මොන හරි දෙයක් ඉගෙනුවොත් එහෙම දරුවෝ පන්ති ඉවර වෙනකොට උගන්නපු දේවල් වලින් 99.9%ක්ම ඔළුවේ රඳවල තමයි එළියට දාන්නේ. හරි. ඒ හින්දා උගන්නන එක දරුවෝ හිමීට පටන්ගෙන බිඳුවෙන් පටන්ගෙන ලස්සනට ගොඩනගාගෙන ඇවිල්ලා අන්න මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම අවසන් කරලා ওই කට්ටියගේ මතකයේ රඳවන දරුවෝ අන්න ඉගෙනීමේ කෞශල්‍යයක් අපි සතුව තියෙනවා. හරි. ඊට පස්සේ දරුවෝ දැන් මේ බයොලොජි වල තියෙන දරුවෝ මොන වගේ විශේෂ ශාස්ත්‍රයක්ද? ළමයි බයොලොජි කියලා කියන්නේ එක පැත්තකට විතරක් ගොනු වෙලා තියෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේකේ තියෙනවා එකක් තමයි උද්භිද විද්‍යාත්මක කාරණා. උද්භිද විද්‍යාත්මක පාඩම් තියෙනවා. දැන් මොනවද මේ උද්භිද විද්‍යාව කියලා කියන්නේ? අපි කියනද බොට්නි කියලා. මේ ශාක පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන පාඩම. හරි? ශාක පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන විද්‍යාව. අපි කියන උද්භිද විද්‍යාව. ඊළඟට තියෙනවද මොනවද? සත්ත්ව විද්‍යාව කියලා කොටසක්. අපි කියන සූලොජි. මේ සතුන් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන විද්‍යාව. අපි කියනවද මොකද්ද? සත්ත්ව විද්‍යාව නැත්නම් සූලොජි කියලා කියනවා. ළමයි තුන්වෙනි එක තමයි මොකද්ද? ශුද්‍ර ජීව විද්‍යාව. දරුවෝ බැක්ටීරියා වෙන්න පුළුවන්, වෛරස් වෙන්න පුළුවන්, දිලීර වෙන්න පුළුවන්, ප්‍රොටෝසෝවා වෙන්න පුළුවන්, ඒතර ආකි බැක්ටීරියා වෙන්න පුළුවන්, සයනෝ බැක්ටීරියා වෙන්න පුළුවන්. ඇහැට පේන්නේ නැති පරාසයේ ඉන්න දරුවෝ ශුද්‍ර ජීවීන් ඉන්නවනේ. ඒ සියලු ආකාරයේ ශුද්‍ර ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන විද්‍යාව හරි අපි කියනවා ශුද්‍ර ජීව විද්‍යාව. ඊට පස්සේ ළමයි අපේ ඇහැට පේන්නේ නැති පරාසය අපි දන්නවා DNA වගේ දේවල් තියෙනවා. අපි දන්නවා RNA වගේ දේවල් තියෙනවා. ඔටි අහලා තියෙනවා ජාන කියලා දෙයක් තියෙනවා. ඔන්න ඔය DNA RNA ජාන පිළිබඳව තියෙන වත්මන්ම ජීව විද්‍යා ප්‍රවේශය දරුවෝ අණුක ජීව විද්‍යාව කියලා ප්‍රධාන කොටස් හතරකින් සමන්විතයි. ඒතර උද්භිද විද්‍යාව බොට්නි කියලා කොටසක් තියෙනවා. සත්ත්ව විද්‍යාව සූලොජි කියලා කොටසක් තියෙනවා. මයික්‍රෝබයොලොජි ශුද්‍ර ජීව විද්‍යාව කියලා කොටසක් තියෙනවා. අණුක ජීව විද්‍යාව මොලිකියුලර් බයොලොජි කියලා කොටසක් තියෙනවා. ඒතර ඔන්න ඔය කොටස් හතරෙන් තමයි දරුවෝ අපේ බයොලොජි කියන සබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ. හරි? එතකොට උසස් පෙළ ළමයින්ට ළමයි ඔන්න ඔය කියන පැති හතරෙන් හරි යුනිට්ස් 10ක් මොකද වෙන්නේ? අන්න ළමයි වෙන් වෙලා තියෙනවා මේ අවුරුදු දෙකමාරට මේ අවුරුදු 3ට ඉගෙන ගැනීම සඳහා. හරි? ඒතර අපේ සිලබස් එකේ තියෙනවා ළමයි ඔක්කොම ඒකක ඔක්කොම යුනිට්ස් 10ක්. ඔක්කොම ඒක කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඔක්කොම යුනිට්ස් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. දැන් ඔන්න බලන්න පළවෙනි ඒකකේ. පළවෙනි ඒකකේ තමයි මොකද්ද? Introduction to Biology නැත්නම් ජීව විද්‍යාව හැඳින්වීම. පළවෙනි ඒකකේ වෙන්නේ ජීව විද්‍යාව හැඳින්වීම. නැත්නම් අපි කියනවා Introduction to Biology. ළමයි මේ පාඩමේදී අපි කරන්නේ
මොකද්ද මේ බයෝ කියලා කියන්නේ? මොකද්ද මේ සබ්ජෙක්ට් එක? ඇයි අපි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නෙ? අන්න ඒ කියන කාරණය ගැන දරුවෝ කතා කරනවා. ඒතර මේ පාඩම ළමයි සාමාන්‍යයෙන් විභාග වැදගත්කම අතින් ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම විභාග වැදගත්කම අතින් අඩු පාඩමක් තමයි ඉන්ට්‍රොඩක්ෂන් ටු බයොලොජි කියලා කියන්නේ. මේ පාඩමේදී දරුවෝ විභාගෙට ප්‍රශ්න කලාතුරකින් එකක් විතර අහන්න පුළුවන්. නැත්නම් මේ පාඩමේ දරුවෝ විභාග වැදගත්කමක් නැහැ. ඇත්තටම කියනවනම් මේක නිකන් ඔළුවෙන් අයින් කරලා තියන්න පුළුවන්. ඇයි? විභාග වැදගත්කම අතින් ඉතාමත්ම අඩුයි. දරුවෝ බලන්න දෙවෙනි පාඩම මොකද්ද? ඒ තමයි ජීවයේ රසායනික පදනම සහ සෛලීය පදනම. Chemical and cellular basis of life. Chemical and cellular basis of life. දරුවෝ මේ පාඩමෙන් අපි කරන්නේ ඔය O level කාලේ ඉගෙන ගන්නවා දරුවෝ සෛල ගැන. සෛල පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කරනවා. සත්ත්ව සෛල ගැන, ශාක සෛල ගැන, බැක්ටීරියා සෛල ගැන, සෛල තුල තියෙන ව්‍යුහ ගැන අපි දරුවෝ පුළුල්ව අධ්‍යයනය කරන එක තමයි මේ පාඩමෙදි සිදු කරන්නේ. දරුවෝ ඊළඟට බලන්න ඊළඟට දරුවෝ මේ පාඩමේදී අපි සෛලයක් ඇතුලේ තියෙන විවිධාකාර කාබනික සංයෝග තියෙනවා, අකාබනික සංයෝග තියෙනවා. කාබෝහයිඩ්‍රේට් කියයි, ප්‍රෝටීන කියයි, ලිපිඩ කියයි, නියුක්ලික් අම්ල කියයි නේද? අන්න ඒ සංයෝග පිළිබඳව අපි මේ පාඩමේදී කතා කරනවා. ප්‍රවාහ සංශ්ලේෂණය වෙලා ශාක ආහාර නිෂ්පාදනය කිරීම ගැන අපි මේ පාඩමේදී කතා කරනවා. හරිද? ඊළඟට දරුවෝ සෛලීය ශෝෂණය වෙලා සෛලියක් ශක්තිය හදාගන්න විදිහ ගැන අපි මේ පාඩමේදී කතා කරනවා. හරිද? ඒ වගේම තමයි දරුවෝ සෛල බෙදි අලුතෙන් සෛල හදන විදිහ ගැන, ඕනන විභාජනය වෙන විදිහ ගැන, අනෝනන විභාජනය වෙන විදිහ ගැන දරුවෝ අපි මේ පාඩමේදී කතා කරනවා. right. ඊට පස්සේ එන්න දරුවෝ අපේ තුන්වෙනි එකකය. මොකද්ද? අන්න පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය. Evolution and diversity of organisms. මේ පාඩමේදී ළමයි අපි කතා කරන්නේ පරිණාමය වෙච්ච විදිය ගැන. හරි. ඩොටි අහලා තියෙන චාල්ස් ඩාවින් කියලා මිනිස්සු පරිණාමය ගැන කියනවනේ ළමයි. ඒ කියන්නේ දැන් අවුරුදු බිලියන දරුවෝ 4.5කට කලින් තමයි අපේ පෘථිවිය ඇති වෙන්නේ. හරි. ඒ පෘථිවිය මත ජීවය ඇති වෙන්නේ අවුරුදු බිලියන 3.5කට කලින්. ඉස්සල්ලාම පෘථිවියේ දරුවෝ ජීවියක් කියලා ඇති වෙලා තියෙන්නේ මේ අපි ඉඳලා තියෙනවද? නෑ. මැමැත්ව ඉඳලා තියෙනවද? උන් ඇත්තෙත් නෑ. බැක්ටීරියාව තමයි ජීවියක් කියලා ඉඳලා තියෙන්නේ. ඒ බැක්ටීරියාව ළමයි අවුරුදු බිලියන 3.5ක් තිස්සේ පරිණාමය වෙලා ඇවිල්ලා අද අපි මේ ඉන්න අවස්ථාව දක්වාම පරිණාමය වෙලා තියෙනවා. ඒ පරිණාමය වෙච්ච විදිහ අපි මේ පාඩමේදී කතා කරනවා. අර ඔකට O level කාලේ කතා කරන්න දරුවෝ නිඩාරියා කියලා එක්කෙනේ, ප්ලැටිහෙල්මින්තස් කියලා එක්කෙනේ, නෙමටෝඩා කියලා එක්කෙනේ, ඇනලීඩා කියලා එක්කෙනේ, මොලුස්කා, ආත්‍රපෝඩා, එකිනොඩර්මේටා, කෝඩේටා කියලා කතා කරන්නේ, පෘෂ්ඨවංශීන් කියලා කතා කරන්නේ. අන්න ඒ සෙට් එක ගැන කතා කරන්නේ දරුවෝ මේ තියෙන තුන්වෙනි එකකේදී. හරි. ඊට පස්සේ අපේ හතරවෙනි එකකය දරුවෝ ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. අපි කියන plan form and functions. ශාකයක තියෙන සියලුම ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරනවා දරුවෝ. ශාකයේ හැදිලා තියෙන විදිහ, ඒතර මොනවද දරුවෝ මෙයාගේ සිද්ධ වෙන යාන්ත්‍රණ, ඒතර කොහොමද දරුවෝ මෙයා ආලෝකය ලබා ගන්නෙ, ඒතර කොහොමද මෙයාගේ දරුවෝ ජලයේ කණජන අවශෝෂණය කරන්නේ, කොහොමද දරුවෝ මෙයා කාබනික ආහාර පරිවහනය කරන්නේ, මෙයා කොහොමද දරුවෝ මොකද වෙන්නේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ. ශාකය සම්බන්ධව තියෙන සියලුම ක්‍රියාකාරීත්වයන් අපි ළමයි මේ පාඩමේදී කතා කරනවා. ඇත්තටම මේ පාඩම කියලා කියන්නේ දරුවෝ මොකක්ද දන්නවද? අර උද්භිද විද්‍යාඥයෝ ඉන්නවනේ. ශාක පිළිබඳ උද්භිද විද්‍යාඥයෝ ඉන්නවා. අපි කියන බොටනිස්ට්ලා කියලා. අන්නේ බොටනිස්ට්ලාගේ දරුවෝ ආරම්භක පාඩම, ප්‍රමූල පාඩම තමයි ශාකාකාරය සහ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා දරුවෝ වෛද්‍යවරයෙක්ගේ පුංචි වෛද්‍යවරයෙක් නිර්මාණය කරන පාඩම මොකද්ද? අංක 5. ඒ තමයි සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. නැත්නම් අපි කියනවා plan form and functions. හරි? දරුවෝ මේ ඒකකේ ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක පුංචි වෛද්‍යවරයෙක් නිර්මාණය කරන පාඩමක්. හරි? මේ පාඩමේදී අපි අපේ දේහය තුල තියෙන සියලුම පද්ධති පිළිබඳව කතා කරනවා. අපි ගත්තොත් ආහාර මාර්ග පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිෂ්ඨාවී පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, අස්ථි පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, ස්නායුක පද්ධතිය, එකී නොකී මෙකී සියලු පද්ධති ගැන, සියලු පටක ගැන අපි කතා කරන්නේ මේ පාඩමේදී. එතන මේ පාඩම ඉවර වෙනකොට මොකද වෙන්නේ? දරුවෝ කට්ටිය ඇත්තටම පුංචි වෛද්‍යවරයෙක්. අපේ දේහයේ මොකද වෙන්නේ? සෛලයක් ගන්න, පටකයක් ගන්න, ඇටයක් ගන්න, ඕටේ සම්පූර්ණ වෙන් කර හඳුනා ගන්න දන්නවා. ඒව වෙන් කර කොටිට විස්තර කරන්න හැකියාව ලැබෙනවා. අන්න මොකද වෙන්නේ? ඕක කට්ටිය පුංචි වෛද්‍යවරයෙක් බවට පත් වීමේ බලාපොරොත්තුව ඇති කරන පාඩම තමයි දරුවෝ මේ පස්වෙනි පාඩම. හරි. එතකොට දැන් අපිට ඔය පාඩම් පහ මොකද වෙන්නේ? ඔය පාඩම් පහ කරගෙන යන දරුවෝ සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අපි යනවා දරුවෝ කොහටද? අපේ අන්තිම පාඩම් වලට. දැන් මොනවද මේ අපේ අන්තිම පාඩම් කියලා කියන්නේ? අපේ අන්තිම අවුරුද්දේ විභාග අවුරුද්දේ මොකද වෙන්නේ? අපි වැඩියෙන්ම බර කරන පාඩම් ටික. 6 වෙනි එක දරුවෝ මොකද්ද? ප්‍රවේණිය. ප්‍රවේණිය කියන ජෙනෙටික්ස්. අපේ ගණන් හදන පාඩම දරුවෝ. හරි? ඔඩි දන්නවනේ සමහර ලක්ෂණ තියෙනවනේ. පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණ තියෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම
දැන් හිතන්න තාත්තගේ තට්ටයක් තියෙනවා. ඔටි දැකලා තියෙනවනේ තාත්තගේ දැන් සමහර කට්ටියගේ තට්ටේ තියෙන කෙලිම මේ උඩින් ඇවිල්ලා තියෙනවා වටින් ඇවිල්ලා තියෙනවා නේද? ඒතර පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. තට්ටෙත් එක එක ස්වරූප තියෙනවා. දැන් ඕවදරු මොනවද ප්‍රවේණික කාරණා? ඕව ප්‍රවේණික ලක්ෂණ. තාත්තට ඕවගේ තට්ටයක් තියෙනවනම් අන්න කෙලිම පුතාටත් ඒ වගේ තට්ටයක්. දූලා තට්ටේ නැහැ හරිද? පුතාලටත් ඒ වගේ තට්ටයක් ඉන්න පුළුවන්. හරි? මේවා ප්‍රවේණික කාරණා දරුවෝ. මේවා ප්‍රවේණික කාරණා. ඒවා ප්‍රවේණියත් එක්ක යන දේවල්. ඒ වගේ ප්‍රවේණියත් එක්ක යන දේවල් තියෙනවා දරුවෝ. අන්න ඒව ප්‍රවේණීන් යන විදිහ, ඒව යන විදිහ දරුවෝ අපි ගණන් වලදී මොකද වෙන්නේ? උපකල්පනය කරලා හදලා පෙන්වන්න පුළුවන් දරුවෝ. තේරුණාද? අන්න ඒ පිළිබඳව අපි කතා කරන්නේ මොකේදීද? ඔය තියෙන 6 වෙනි එකකය ජෙනටික්ස් ප්‍රවේණී කියන පාඩම. ඒතර මේ පාඩම දරුවෝ ඇත්තටම වයෝ කරන ළමයෙක්ට හරිම ලස්සන පාඩමක්. ගණන් වලින් පිරිච්ච ලස්සන පාඩමක්. ඊළඟට දරුවෝ අංක 7 ඒ තමයි අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණ. දරුවෝ මේ සිලබස් එකේ තියෙන අලුත් සිලබස් එකේ ළමයිට අලුතෙන්ම විෂය කාරණා දාලා හදලා තියෙන පාඩම තමයි මේ මොලිකියුලර් බයොලොජි කියලා කියන්නේ. දරුවෝ මොලිකියුලර් බයොලොජි කියලා කියන්නේ අද වෙනකොට මේ ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රවණතාවය දරුවෝ. අද වෙනකොට මේ ලෝකේ තියෙන දරුවෝ ප්‍රධානම ජොබ් මාකට් එක තියෙන්නේ මේ තියෙන මොලිකියුලර් බයොලොජි වලට අදාළව. අද වෙනකොට මොකද වෙන්නේ? අපි කතා කරනවා මොනවද? අපි කතා කරනවා COVID-19 ගැන. අපි කතා කරනවා මේක හඳුනා ගැනීම PCR තාක්ෂණය ගැන. PCR තාක්ෂණය කියන්නේ මොකද්ද? දරුවෝ මොලිකියුලර් බයොලොජි වල තියෙන එක ශිල්ප ක්‍රමයක්. එකදීමක් දරුවෝ. එතකොට අද වෙනකොට අපි කතා කරනවා මොනවද? COVID-19 වැක්සින් ගැන. සෙට් එකක් මොඩර්නා හොඳයි කියලා කියනවා. සෙට් එකක් සයිනෝෆාර්ම් ගැන කියනවා. සෙට් එකක් ෆයිසර් කියනවා. සෙට් එකක් කියන අපිට ෆයිසර් මොඩර්නා නැත්නම් වෙන මොනවත් එපා කියලා කියනවා. තව සෙට් එකක් ස්පුට්නික් ගැන කියනවා. මේ හැම දෙයක්ම දරුවෝ නිපදවන්නේ, මේ හැම දෙයක්ම දරුවෝ හොයාගන්නේ මොකක් එක්කද? මොලිකියුලර් බයොලොජිත් එක්ක. එතකොට මොලිකියුලර් බයොලොජි කියලා කියන්නේ අද වෙනකොට ලෝකෙ දරුවෝ වැඩිම ජොබ් මාකට් එකක් තියෙන පැත්ත. හරි. ඔකට හිතන්න ඔකට A level exam එකේදී වෛද්‍යවරයෙක් බවට පත් වුණා. මම ඔය කට්ටියට කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න, මෙඩිසින් යන්න, මොලිකියුලර් බයොලොජි පැත්තෙන් ඉස්සරහට යන්න. ඔකට කෙලින්ම ඇග්‍රි වලට ගිහලා ඒ පැත්තේ මොකද වෙන්නේ? ඒ පැත්තේ කෙනෙක් බවට පත් වෙනවා. ඇග්‍රි වල ජොබ් එකක් ගන්නවා. මං කියන්නේ ඇග්‍රි කළ නිකන් ඉන්න එපා. මොලිකියුලර් බයොලොජි පැත්තෙන් ඉස්සරහට යන්න. අද වෙනකොට ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රවණතාවය දරුවෝ මොනම කරත් අනිවාර්යෙන් මොලිකියුලර් බයොලොජි වලට මානව තැනක් තියෙනවා. ඒතර මේ දරුවෝ අණුක ජීව විද්‍යාඥයෙක් නිර්මාණය කරන පාඩම අංක 7. ඊට පස්සේ අංක 8 ළමයි. දැන් අපි ඉන්නේ අවසාන ඒකක තුනේ ඉන්නේ. අවසාන ඒකක තුන වෙනකොට ඔකට සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? A level වල එහෙන වයසක සෙට් එකක් බවට පත් වෙලා තියෙනවා. කෙලිම A level බැජ් එක බවට පත් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඔටේ හරි ලපටි. නිකන් අත දරුවෝ වගේ. කිරිබොන දරුවෝ වගේ A level වල. හරි? ඒතර ඔකට මොකද වෙලා තියෙන්නේ මේ දවස්වල? කරන දෙයක් දැනගෙන කරන්න ඕනේ. කරන දෙයක් හරියට හොයලා බලලා කරන්න ඕනේ දරුවෝ. හරියට හොයලා බලලා කරන්නේ නැතුව, හරියට දැනගෙන කරේ නැත්තම් මොකද වෙන්නේ? ඔකට යන්න වෙන්නේ කතරගම නෙවෙයි අතරමඟට. එන හොඳට මතක තියාගන්න. ඔය කට්ටිය දරුවෝ කිරිබොන වයසේ ඉන්න දරුවෝ උසස් පෙළදී. ඒ හින්දා ඔය කට්ටිය දරුවෝ දෙයක් තෝරගන්නකොට, ඔය කට්ටිය දෙයක් තීරණය කරනකොට හරියට හිතලා බලලා හරාත්මක දේ තමයි ඔට තීරුම් ගන්න ඕනේ. අපි යනවා අංක 8ට දරුවෝ. මොකද්ද? පාරිසරික ජීව විද්‍යාව, environmental biology. දරුවෝ මොනවද මේ environmental biology කියන්නේ? ළමයි අපේ අර 3 වසරේ තිබ්බ නේද පරිසරය කියලා පාඩමක් තිබ්බ නේද? ඒ පරිසරයේ පාඩම කෙලින්ම A level වලට අරගෙන පාරිසරික ජීව විද්‍යාව. දරුවෝ අපි මේ පරිසරය ගැන කතා කරනවා. අපි මේ පරිසරයේ තියෙන දරුවෝ පරිසර පද්ධති ගැන කතා කරනවා. අපිට මේ පරිසරයේ පේන්න තියෙන අන්තර්ක්‍රියා ගැන කතා කරනවා. හරි? අපිට පේනවා මොකද වෙන්නේ? ඇටි කුකුලෙක් ඇවිල්ලා කෙලින්ම ගොළු බෙල්ලෙක්ව අල්ලගෙන කනවා පේනවා. හරි? දැන් මොකද්ද මෙතන මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේ සම්බන්ධය? අපි ළමයි මේ පාඩමේදී කතා කරනවා. මේ ලෝකේ තියෙන පරිසර පද්ධති ගැන. අපි කියනවා වනාන්තර තියෙනවා. අපි කියනවා තනබිම් කියලා જાතියක් තියෙනවා. අපි කියනවා කාන්තාර කියලා જાතියක් තියෙනවා. අපි ගත්තොත් මොකද වෙන්නේ? ඔය උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ කියලා ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල මොන වගේ තත්ත්වයන්ද තියෙන්නේ? පරිසර පද්ධති ගැන අපි කතා කරනවා. එතකොට ලංකාවේ ඉන්න එක එක විශේෂ, හරි, දේශීය විශේෂ කියයි, ඒක දේශීය විශේෂ කියයි. ඒ සෙට් එක ගැන අපි කතා කරනවා. එතකොට සමහර රටවල් වල ඉඳන් ලංකාවට පර්යටනයේ වෙන විශේෂ තියෙනවා. ඒ සෙට් එක ගැන අපි කතා කරනවා. ලෝකෙ මොනවද දරුවෝ පරිසරය ආරක්ෂා කරන්න ඇති කරගෙන තියෙන සම්මුති අපි ඒ පිළිබඳව දරුවෝ මේ පාඩමේදී සාකච්ඡා කරනවා. එතකොට මේක පාරිසරික ජීව විද්‍යාඥයෙක් නිර්මාණය කරන පාඩමක්. ඔටි බලලා තියෙනවනේ දරුවෝ ඩිස්කවරි බලනවා නම්, ඔටි නැෂනල් ජියෝග්‍රැෆික් වගේ channel එකක් බලනවා නම් ඔටි දැකලා තියෙනව නේද? අප්‍රිකාවේ එක එක පරිසර පද්ධති වල එක විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්නේ. සමහර කට්ටිය මොකද වෙන්නේ? අර මේ ක්‍රොකොඩයිල්ස්ලත් එක්ක අපි කියනවා මේ කිඹුලොත් එක්ක අර එක පරීක්ෂණ කරන්නේ. හරි? ඒතර මේ මොනවද? පාරිසරික ජීව විද්‍යාවත් එක්ක ඉස්සරහට ගිහිලා තියෙන පැති. හරි? ඊට පස්සේ දරුවෝ අපි එනවා අංක 9. ඒ තමයි මයික්‍රොබයොලොජි නැත්නම් ශුද්‍ර ජීව විද්‍යාව. දරුවෝ මේ මොකක්ද? ශුද්‍ර ජීව විද්‍යාඥයෙක්, මයික්‍රොබයොලොජිස්ට් කෙනෙක් නිර්මාණය කරන පාඩම. එතකොට මේ පාඩම දරුවෝ ඇත්තටම පුංචි මයික්‍රොබයොලොජිස්ට් කෙනෙක්.
පුංචි ශුද්‍ර ජීව විද්‍යාඥයෙක් නිර්මාණය කරන පාඩම. මයික්‍රෝබයොලොජි පාඩම. මේ සිලබස් එකේ තියෙන දරුවෝ ලස්සනම පාඩමක්. ඔටේ බැක්ටීරියා ගැන, ඔටේ වෛරස් ගැන, ඔටේ දිලීර ගැන, ඔටේ ප්‍රොටෝසෝවා ගැන, ඔටේ ප්‍රියෝන ගැන, ඔටේ වෛරෝයිඩ ගැන එකී නොකී මේකී සියලු ආකාරයේ ශුද්‍ර ජීවීන් ගැන මේ පාඩම ඉවර වෙනකොට අධ්‍යයනය කරලා අවසන් වෙනවා. හරි. ඊට පස්සේ දරුවෝ අපි යනවා අපේ සිලබස් එකේ තියෙන අන්තිම පාඩම. මේ පාඩම දරුවෝ මොකද වෙන්නේ? 2023 දී සමහර වෙලාවට A level exam එකට අහන්න ඉඩ කඩ තියෙනවා. මේ වෙනතෙක් නම් A level විභාගෙට අහලා නැහැ. හරි මේ වෙනතෙක් දරුවෝ A level විභාගෙට පළවෙනි පාඩම් 9න් තමයි සාමාන්‍ය ප්‍රශ්න බර කරේ. ඇප්ලයිඩ් බයොලොජි වලින් ප්‍රශ්න ආවේ නැහැ. විවහාරික ජීව විද්‍යාවේ තාම දරුවෝ ප්‍රශ්න ආවේ නැහැ. හැබැයි 2023 දී ඔකට වාසනාවට එන්න බැරි කමක් නැහැ. ඇප්ලයිඩ් බයොලොජි කියන්නේ විවහාරික ජීව විද්‍යාව කියන්නේ දරුවෝ මේක මේ ඇප්ලයි කරනවා. බයොලොජි අපේ ජීවිතයට ඇප්ලයි කරලා තියෙන්නේ. ඒතර අපි ළමයි එදිනෙදා ජීවිතයේදී අදාළ දේවල් තියෙනවා. අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට අපිට අදාළ වෙන අපිට හසු වෙන දේවල් තියෙනවා. අන්න ඒව වලට අදාළව තියෙන දරුවෝ අන්න බයොලොජිකල් පැත්ත ජීව විද්‍යාත්මක පැත්ත අධ්‍යයනය කරන එක තමයි අපි මේක දරුවෝ සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. හරිද? ඒතර මේ පාඩම නම ඇත්තටම ලස්සන පාඩම ප්‍රැක්ටිකල් පාඩම. ලස්සන පාඩම ප්‍රැක්ටිකල් පාඩම. හරි? එනේ ජොලි ඉන්ටරෙස්ටිං කාරණා තියෙන පාඩමක් දරුවෝ ඒ තමයි අපේ සිලබස් එකේ තියෙන 10 වෙනි ඒකකය. ඒතර බලන්න පළවෙනි එක නිකම්ම නිකන් හැඳින්වීම. දෙවෙනි එක සෛල ගැනයි කාබෝහයිඩ්‍රේට් අනම්මනම් සංයෝග ගැන කතා කරනවා. තුන්වෙනි එකේදී අපි දන්න කෙනෙක් ජීවීන් ගැන කතා කරනවා. හතරවෙනි එකේදී අපි දැකලා තියෙන, කාලා තියෙන, නැගලා තියෙන ගස්කොළන් ගැන කතා කරනවා. පස්වෙනි එකකේදී දරුවෝ සතුන් ගැන, සතාගේ සම්පූර්ණ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරනවා. හයවෙනි පාඩමේදී ලක්ෂණ ඉදිරියට යන විදිහ ගැන කතා කරනවා. හත්වෙනි පාඩමේදී අද වෙනකොට මේ ලෝකයේ දරුවෝ ප්‍රධානම භාවිතය අණුක ජීව විද්‍යාව ගැන කතා කරනවා. පාරිසරික ජීව විද්‍යාව, ශුද්‍ර ජීවීන් ගැන අවසානයේදී විවහාරික ජීව විද්‍යාව කතා කරනවා. ඒතර මේ තමයි දරුවෝ අවුරුදු දෙකක් පුරාවට දෙකමාරක් වේවා තුනක් පුරාවට අපිට බයොලොජි වල කතා කරන්න තියෙන ප්‍රධානම අන්න ඒකක 10. ඒතර ඔකට තේරෙනවා. හරි. ඒතර දැන් අනිවාර්යයෙන් මොකද වෙන්නේ මේක මුල ඉඳන්ම පන්ති වලට සම්බන්ධ වෙන දරුවෝ නරඹනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ අපේ දෙවෙනි කණ්ඩායම් වලට එකතු වෙන්න බලාගෙන ඉන්න දරුවෝ මේක නරඹනවා වෙන්න පුළුවන්. හරි. එතකොට ඔය ඕනේ කෙනෙක්ට දැන් අයිඩියා එකක් තියෙනවා. එහෙනම් මොනවද මේ බයොලොජි වල කරන්න තියෙන්නේ? හරි. ඒතර මොනවද අපි කවර් කරගන්න ඕනේ? මොන වලින්ද බයොලොජි කියන දේ සමන්විත වෙලා තියෙන්නේ කියලා ඔකට පේනවා. ඒතර මේක දරුවෝ මේ උද්භිද විද්‍යාව විතරක් නෙවෙයි බයොලොජි වල තියෙන්නේ. සත්ත්ව විද්‍යාව විතරක් නෙවෙයි බයොලොජි වල තියෙන්නේ. අණුක ජීව විද්‍යාව විතරක් නෙවෙයි බයොලොජි වල තියෙන්නේ. දරුවෝ ඊළඟට ශුද්‍ර ජීව විද්‍යාව විතරක් නෙවෙයි බයොලොජි වල තියෙන්නේ. මේ හතරම කැටි වෙලා තියෙන කොටසක්. හරි? ඊට පස්සේ දරුවෝ ඔන්න ඔය තියෙන අපි ඒකක 10 අවසන් කරගෙන එනකොට අපි දැන් මොකද වෙලා තියෙන්නේ A level exam එකට ඔන්න සූදානම් වෙලා ඉන්නේ. මොකද අපි විෂයන් සියල්ල මොකද වෙන්නේ අවසන් කරලා තියෙන්නේ. ඒකක සියල්ල මොකද වෙන්නේ අවසන් කරලා තියෙන්නේ. ඒකල්ල දරුවෝ අපි ඊට පස්සේ යනවා A level exam එකට. අපිට දරුවෝ A level exam එකේදී හරි උසස් පෙළදී බයොලොජි වලට ලැබෙනවා දරුවෝ පේපර් එකක්. අපිට ලැබෙන බයොලොජි පේපර් එක ඔය ගොඩාක් දරුවෝ අහලා තිබ්බ සර් අපිට ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය චුට්ටක් කියන්නකෝ සර් අයිඩියා එකක් ගන්න. අවබෝධයක් නෑ. හරි? දරුවෝ අපේ තියෙන බයොලොජි පේපර් එක ලේසි. ඇත්තටම ෆිසික්ස් වේවා කෙමිස්ට්‍රි වේවා ඔය සබ්ජෙක්ට් දෙකක් එක ගත්තම ලේසි පේපර් එක දරුවෝ බයොලොජි පේපර් එක. බයොලොජි පේපර් එක ලේසි. හරි? ඕකේ තියෙනවා දරුවෝ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. MCQ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඕකේ තියෙනවා දරුවෝ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක්. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකක් තියෙනවා. ඕකේ තියෙනවා දරුවෝ එසේ පේපර් එකක්. ඒතර A level බයොලොජි පේපර් එකේ තියෙනවා දරුවෝ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි අපේ තියෙන MCQ පේපර් එක බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. එකක් තමයි දරුවෝ අපේ තියෙන ස්ට්‍රක්චර්ඩ් පේපර් එක අපි කියනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. එකක් තමයි දරුවෝ අපේ තියෙන එසේ පේපර් එක රචනා ප්‍රශ්න පත්‍රය. ළමයි MCQ පේපර් එකේ තියෙන ප්‍රශ්න 50ක්. ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 50ක් තියෙනවා. අපේ ඒකක 10න් ප්‍රශ්න 50ක් තියෙනවා. හරි? ප්‍රශ්න පහේ එක ප්‍රශ්නයක උත්තර 5ක් තියෙනවා. උත්තර 5න් හරි උත්තරේ තෝරන්න තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න දරුවෝ කීයක් තියෙනවද? ඔක්කොම 50ක් තියෙනවා. ඒතර MCQ පේපර් එකේ ඔක්කොම ප්‍රශ්න 50ක් තියෙනවා. එක ප්‍රශ්නයක දරුවෝ උත්තර 5ක් තියෙනවා. 5න් එකක් තෝරන්න තියෙන්නේ. හරි? ඊළඟට දරුවෝ එවැනි ප්‍රශ්න කීයක් තියෙනවද? 50ක් තියෙනවා. මේ ප්‍රශ්න 50 කරන්න අපිට දරුවෝ පැය දෙකක කාලයක් ලැබිලා තියෙනවා. පැය කීයක් ලැබිලා තියෙනවද? පැය දෙකක් ලැබිලා තියෙනවා. දැන් 2010ට කලින් ලංකාවේ ළමයි පේපර් එකක් තියෙද්දි MCQ 60ක් තිබ්බා. හැබැයි ඕකට ටික වාසනාවට මොකද වෙලා තියෙන්නේ 2011න් පස්සේ MCQ පේපර් එකේ තියෙන ළමයි ප්‍රශ්න 50යි. ප්‍රශ්න 50 කරන්න අපිට හම්බෙන්නේ කොච්චර කාලයක්ද? පැය දෙක කාලයක් තියෙනවා. ඒතර බලන්න අපි ඒකක 10ක් කවර් කරනවා. ඒකක 10ක් ඉගෙන ගන්නවා. ඒකක 10න් MCQ 50ක් දානවා. ලේසිද නැද්ද?
ඇත්තටම මුල ඉඳන් හරියට වැඩේ කරගෙන ගියා නම් දරුවෝ අනිවාර්යෙන් වැඩේ ලේසි. අනිවාර්යෙන් වැඩේ ලේසි. ඊට පස්සේ ඔය පැය දෙක තුන දරුවෝ MCQ පේපර් ඉවර කරාට පස්සේ ඊළඟට අපිට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකයි රචනා පේපර් එකයි දෙකම දෙන්නේ දරුවෝ එකවර. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේදී ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ගත්තම ළමයි මේකේ තියෙනවා ඔක්කොම ප්‍රශ්න හතරක්. එතකොට ප්‍රශ්නේ තියෙනවා උත්තරේ ලියන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා උත්තරේ ලියන්න ඉඩ තියෙනවා. අන්න ඒ විදිහේ දරුවෝ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න හතරක් තියෙනවා. එතකොට එක ප්‍රශ්නයක ළමයි A B C කියලා අණු කොටස් තියෙනවා. එවැනි ප්‍රශ්න කීයක් තියෙනවද? හතරක් තියෙනවා. හරි? ඒ තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න දරුවෝ ඔය කට්ටියට හම්බෙනවා පැයක කාලයක්. හරි? එතකොට අපිට කරන් තියෙන දරුවෝ ඇත්තටම නිකන් පාඩම් කරපු නෝට් එකේ හිස්තන් පුරවනවා වගේ වැඩක් තමයි. හරියට පාඩම් කරලා හරියට මතකින් උත්තර ටික අරගෙන අර අහලා තියෙන ප්‍රශ්න වලට තිත්තිරි මත මොකද වෙන්නේ? දීලා තියෙන ඊට ප්‍රමාණය මත උත්තර ලියන්න තියෙනවා. අපි කියනවා මොකද්ද? ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය කියලා කියනවා. අපි කියන්නේ මොකද්ද? ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය කියලා කියනවා. ප්‍රශ්න හතරක් තියෙනවා. ඒක කරන්න පැයක කාලයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න හතර ළමයි අපි අර අවසන් කරලා තියෙන ඒකක 10න් තමයි අහලා තියෙන්නේ. අපි අර ඉවර කරලා තියෙන ඒකක 10න් තමයි අහන්නේ. දරුවෝ ඊට පස්සේ අපි යනවා කොහාටද? අපේ තියෙන එසේ පේපර් එකට. හරි? එසේ පේපර් එක කියලා කියන්නේ දරුවෝ රචනා පේපර් එක අපිට පැය දෙක කාලයක් හම්බ වෙනවා. රචනා පේපර් එකේ තියෙනව ළමයි අපේ ඔය ඒකක 10ට අදාළව හදපු ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 6ක් තියෙනවා ළමයි. ඒ ප්‍රශ්න 6න් 6ටම උත්තර ලියන්න ඕනේ. අපි කැමති ප්‍රශ්න 4කට දරුවෝ උත්තර සපයන්න පුළුවන්. ඒතර ඒකක දරුවෝ 10ක් තියෙනවා. ඒකක 10 දරුවෝ මොකද වෙලා තියෙන්නේ? ප්‍රශ්න 6ක් හදලා තියෙනවා. ඒ ප්‍රශ්න 6න් මොකද වෙන්නේ? 4ක් තෝරාගෙන උත්තර ලියන්න තියෙනවා. ඒතර අපිට දෙකක්ම මොකද වෙන්නේ ළමයි? ඉවත් කරන්න පුළුවන්. 4යි තෝරගෙන උත්තර ටික ලියන්න තියෙන්නේ. ඒ උත්තර 4 ලියන්න අපිට ළමයි පැය දෙක කාලයක් තියෙනවා. ඒතර MCQ පේපර් එකට පැය 2යි, ස්ට්‍රක්චර්ඩ් එකට පැය 1යි, රචනා එකට පැය 2යි. MCQ එකේ ප්‍රශ්න 50ක් තියෙනවා, ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්න 4ක් තියෙනවා, එසේ එකේ ප්‍රශ්න 6ක් තියෙනවා, 6න් 4කට උත්තර සපයන්න තියෙනවා. ඉතින් ඔන්න ඕක ළමයි හරියට ලියාගත්තා නම් සාමාන්‍යයෙන් ලකුණු 75 පන්නනවා කියලා හිතන්න. ලකුණු 75 පන්නනොත් මොකද වෙන්නේ? කෙලින්ම ඕක කට්ටියට A grade එකක් එනවා. කෙලින්ම ඕක කට්ටියට මොකද වෙන්නේ? A grade එකක් එනවා. ඊට පස්සේ B grade එක, ඊට පස්සේ C grade එක, හරි? ඊට පස්සේ S එක, ඊට පස්සේ F එක. හැබැයි දැන් වෙනකොට මොකද ළමයි වෙන්නේ? ඔය ලකුණු ලබා දෙන විදිය, grade ලබා දෙන විදිය චුට්ටක් වෙනස් කරලා තියෙනවා. A+ grade එකක් ලැබෙන කට්ටිය ඉන්නවා, A grade එකක් ලැබෙන කට්ටිය ඉන්නවා, A- grade එකක් ලැබෙන කට්ටිය ඉන්නවා. ඒ වගේ වෙනස් කරලා තියෙන්නේ. කොට ඒව මොනවත් හිතන්න එපා. A එක, B එක, C එක, S එක, F එකක් එන්න පුළුවන්. හරිද? right. එතකොට මේ තමයි අපේ දරුවෝ උසස් පෙළ බයොලොජි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය. හරි? එතකොට ඉතින් ඔය කට්ටිය ළමයි මේ වගේ A level exam එකේදී අපි තුම A3ක් ගන්නවා. අපි තුම A2යි B එකක් ගන්නවා. අපි තුම A1යි B දෙකක්, A1යි B දෙකක් ගන්නවා. අපි තුම කට්ටිය B3ක් ගන්නවා. ඔට හිතන්න B1යි C දෙකක් ගන්නවා. ඔට B2යි C එකක් ගන්නවා. හරි? ඔට C3ක් ගන්නවා. මේව මොකද වෙන්නේ? මේ සියල්ලම දරුවෝ මොකද වෙන්නේ? උසස් පෙළ මට්ටමේදී ඇත්තටම සුපිරි ප්‍රතිඵල. C3ක් ගත්තත් දරුවෝ සෑහෙන වටිනාකමක් කොටේට තියෙනවා. හරි? සමහර වෙලාවට කොට්ටිය කෙලින්ම C3ක් අරගෙන පවා අන්න දරුවෝ විශ්වවිද්‍යාලයකට සුසුකම් ලබන්න පුළුවන්. එහෙම නැතත් දරුවෝ මොකද වෙන්නේ? ඕක කට්ටියට සෑහෙන කෝසස් ප්‍රමාණයක් ෆලෝ කරන්න පුළුවන් රිසල්ට් එකකින්. ඕට හිතන්න මොනවත්ම කරන්න බැරි වෙලා අඩුමතරම S3ක් හරි ආව කියලා හිතන්නකෝ. හරි? S3ක් හරි ආවත් මොකද වෙන්නේ? ඕක කට්ටියගේ ජීවිතේ කවදාවත් කඩා වැටෙන්නේ නැහැ දරුවෝ. ඒකට හේතුව තමයි අද වෙනකොට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන දරුවෝ ප්‍රධානතම වෘත්තියක් වන හෙද වෘත්තිය සඳහා මොකද වෙන්නේ? අවම සුදුසුකම වෙන්නේ S3. අවම සුදුසුකම වෙන්නේ S3. මං කිව්වා අවම සුදුසුකම වෙන්නේ S3. ඒතර ඕක කට්ටිය දරුවෝ මේකින් කිසිම තැනක හිරවීමක් අතරමං වීමක් වෙන්නේ නැහැ දරුවෝ. මුල ඉඳන් හරියට මේක අල්ලගෙන ගියාම. හරි? එතකොට ඊළඟට ළමයි අහනවා මොකද්ද? සර් එතකොට මේ අපි දැන් A level වලට ඇවිල්ලා අපි මොන වගේ දෙයක්ද සර් ඇත්තටම කරන්න ඕනේ? ළමයි ඔකට අහන්න මේ A level කියන දේ දරුවෝ අමාරු දෙයක් නෙවෙයි. මේක අමාරු දෙයක් නෙවෙයි. මේක ලේසි දෙයක් ඇත්තටම. මෙතන තියෙන්නේ ආසාවෙන් වැඩ ටික කරගෙන යන එක විතරයි. හරි? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අපි මෙඩිසින් ගියපු දරුවෝ. දොටි මොකද වෙලා තියෙන උන්ට දැකින්නේ නැති. අපේ ඔය ගිය අවුරුද්දේ මෙඩිසින් බැච් එකේ මොකද වෙන්නේ? සමහර දරුවෝ ඔකට වෙනුවෙන් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ වැඩ කරන්න අංගිලා මල්ලිලා කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් එම හදලා දුන්නා. නේද? ඒතර ඔකට ඒව බලන්නේ නැති. එතකොට ඒව බැලුවට පස්සේ ඔකට තේරෙනවා මේ කට්ටිය කියන දේ. ඒ ළමයි හැමදාම ක්ලාසස් වලට ආවා. හරි? ඔට හොඳට මතක තියාගන්න කිසිම සබ්ජෙක්ට් එකක කිසිම ක්ලාස් එකක් මිස් කරන්න එපා. හැමදාම මොකද වෙන්නේ? දරුවෝ ඔකට ක්ලාසස් වලට යන්න ඕනේ. ක්ලාසස් වලට ගිහිල්ලා ඒ උගන්නන දේවල් තියෙනවනේ. උගන්නන සියලුම ආකාරයේ දේවල් හොඳින් ග්‍රහණය කරගන්න ඕනේ. හරි? හොඳට නෝට් එක ලියා ගන්න ඕනේ. නෝට් එක හරියට දාගන්න ඕනේ. ඊට පස්සේ සර් හදන උදාහරණ එහෙම තියෙනවනම් ගුරුවරු හදන උදාහරණ නම් මනම් සියලුම දේවල් හදා ගන්න ඕනේ. හරි? ඊට පස්සේ ඔකට නෝට් එක පිළිවෙලට තියා ගන්න ඕනේ.
එදා ගෙදර ගිහිල්ලා දරුවෝ ඊළඟ සතියේ ක්ලාස් එකට යන්න කලින් ඉගෙනගත්ත කාරණා එදාම පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. හරි? ඉගෙනගත්ත දේවල් එදාම පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් එදාම ලියලා ඉවර කරන්න ඕනේ. ෂෝට් නෝට් ගහනවා නම් එදාම ගහලා ඉවර කරන්න ඕනේ දරුවෝ. ඒ කියන්නේ එදා වැඩ ටික එදාම කරලා ඉවර කරන්න. එදා වැඩ ටික එදාම කරලා ඉවර කරන්න දරුවෝ. තේරුණාද? එදිනෙදා වැඩ ටික දරුවෝ එදිනෙදා කරගෙන ඉවර කරාට පස්සේ මොකද වෙන්නේ? ඕකටිට වැඩ ගොඩ ගැහෙන්නේ. අන්න ඔය කට්ටිය උසස් පෙළදී ජීව විමේ ඔය කට්ටිය A level මට්ටමේදී සාර්ථක දරුවෙක් බවට පත් වෙනවා. හරිද? right. ඊළඟට ඒකට පේනම ළමයි. එහෙනම් දැන් ඔය කට්ටිය බයොලොජි ඉගෙන ගන්නකොට ඔටි බයොලොජි ඉගෙන ගන්නකොට හරි? ඔටි බයොලොජි ඉගෙන ගන්නකොට අනිවාර්යෙන්ම දරුවෝ ඔය කට්ටිය අපි හිතමු ඔය කට්ටියට ගුරුහරුකම් ලබා ගන්න ගුරුවරයෙක් තෝරගන්න ඕන. ඒ තෝරගන්න ගුරුවරයා දරුවෝ මොකද වෙන්නේ? වැදගත්ම දේ අපි අර කියපු දරුවෝ ජීව විද්‍යාවේ තියෙන ප්‍රධාන ශ්‍රේෂ්ඨ ටික උද්භිද විද්‍යාත්මක පැත්ත, සත්ත්ව විද්‍යා පැත්ත, එතකොට අණුක ජීව විද්‍යා පැත්ත, එතකොට ශුද්‍ර ජීව විද්‍යා පැත්ත. මෙන්න මේ දරුවෝ පැති ආකාර හතරම විශ්වවිද්‍යාල මට්ටමේදී අධ්‍යයනය කළ පුද්ගලයෙක් විය යුතුයි. හරි? මොකද එවැනි අධ්‍යයනයක් කරපු පුද්ගලයෙක්ට තමයි දරුවෝ මේ තියෙන විෂය සංකලනය, මේ තියෙන ඒකක 10, මේ තියෙන යුනිට්ස් 10 එකම බරක් දාලා අර විශ්වවිද්‍යාල දැනුම පවා භාවිතා කරලා අන්න ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒතර ඔකට අනිවාර්යයෙන්ම දරුවෝ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔකට අනිවාර්යයෙන්ම දරුවෝ මොකද වෙන්නේ? බුද්ධිමත් වෙන්න ඕනේ. ඔට හරියට මෙන්න මේ තෝරා ගැනීම දරුවෝ සිද්ධ කරන්න ඕනේ මේ අවුරුදු දෙකමාර මේ අවුරුදු 3ක කාලයේ දරුවෝ ඉස්සරහට ගමන් කිරීම සඳහා. මොකද ඔකට පේනවා ජීව විද්‍යාවේ තියෙන මේ ඒකක 10 දරුවෝ මෙන්න මේ විෂයන් හතරේ, මෙන්න මේ කොටස් හතරේ, මෙන්න මේ විද්‍යාවන් හතරේ සංකලනය. ඊට පස්සේ දරුවෝ ඔය කට්ටියක මොකද වෙන්නේ? ඔය කට්ටිය A level paper එක ලියනකොට ඔට හැමදාම ප්‍රැක්ටිස් කරලා තියෙන හිතන්න රචනා ප්‍රශ්න විතරයි. වැඩක් නැහැ. ඔට හැමදාම ප්‍රැක්ටිස් කරලා තියෙන ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න විතරයි. වැඩක් නැහැ. ඔට හැමදාම ප්‍රැක්ටිස් කරලා තියෙන MCQ ප්‍රශ්න විතරයි. වැඩක් නැහැ දරුවෝ. මොකද A level paper එක කියලා කියන්නේ MCQ තියෙන, ස්ට්‍රක්චර්ඩ් තියෙන, essay තියෙන full paper එකක්. එමේ නිසා ළමයි හොඳට මතක තියාගන්න ඔය කට්ටිය දරුවෝ මේ තියෙන අවුරුදු දෙකමාර තුර ඕගට්ටියගේ පන්තියක වේවා, නැත්නම් ඕගට්ටිය පෞද්ගලික වේවා, ඕගට්ටියගේ ඉස්කෝලේ වේවා බහුවර්ණ ප්‍රශ්න, ඒත් එක්කම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න, ඒත් එක්කම රචනා ප්‍රශ්න කියන තුන් ආකාරයේම ප්‍රශ්න කිරීමට වග බලා ගන්න ඕනේ. ඔටි බලන්න ඕනේ මේ තුන් ආකාරයේම ප්‍රශ්න අපි ලියනවද? මේ තුන් ආකාරයේම ප්‍රශ්න අපි ෆලෝ කරනවද? මේ තුන් ආකාරයෙන් ප්‍රශ්න වලට අපි හුරු වෙනවද කියන කාරණේ හරියට ඔළුව තියාගන්න ඕනේ. නැත්තම් ඔය කට්ටියට A level paper එකේ තියෙන අර බර දැනෙන්නේ නැතුව යනවා. තේරුණාද? ඔන්න ඔය කාරණා දරුවෝ A level කරන දරුවෙක් විදිහට හොඳට හිතට ගන්න, හොඳට මතකේ රඳවා ගන්න. ඒතර ඔය කට්ටිය මේ ගෙවිගෙන යන පැය, ඔකට මේ ගෙවිගෙන යන පැය, මේ බලන වීඩියෝ එක ඔකටගේ ජීවිතේ දරුවෝ වෙනස් කරන වීඩියෝ එකක් බවට පත් කරන්න. අලුතින් හිතන්න පටන් ගන්න. අද ඉඳන් අලුත් මිනිස්සෙක් විදිහට මේ A level ජීවිතේ ආරම්භ කරන්න මතක තියාගන්න. හරි? right. ඊට පස්සේ ළමයි. දැන් ඒ බයොලොජි කරාට පස්සේ ළමයි මම කියවනේ ඔකටට මෙඩිසින් යන්න පුළුවන්. මෙඩිසින් යන්න පුළුවන්. හරි? ඊට සමහර කට්ටිය මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ තියෙන අපි හිතමු ඩෙන්ටල් වෙන්න පුළුවන්, වෙට් වෙන්න පුළුවන්, ඇග්‍රි වෙන්න පුළුවන්, සයන්ස් වෙන්න පුළුවන්, සමසෞඛ්‍ය විද්‍යාපීඨය වෙන්න පුළුවන්. ඒ සමසෞඛ්‍ය විද්‍යාපීඨය කියලා කියන්නේ මොනවද මේකේ තියෙන්නේ? දරුවෝ මේකේ තියෙනවා භෞත චිකිත්සක වේදය, විකිරණ වේදය නේද? ඒතර අපි ගත්තොත් එම් වෛද්‍ය රසායනාගාර විද්‍යා, ඒ වගේ විශේෂේෂ්ඨ ගණනාවක් තියෙනවා දරුවෝ. හරි? නැත්නම් ඔකට හිතන්නකො දරුවෝ ඔකට කෙලින්ම හොඳ රිසල්ට් එකක් තියාගෙන සයන්ස් ෆැකල්ටි එකට එනවා. හරියට මං වගේ. මට දරුවෝ මොකද වෙලා තියෙන්නේ උසස් පෙළ මට්ටමේදී බයෝ වලට A එකක් තිබ්බේ. මට ෆිසික්ස් වලටත් A එකක් තිබ්බේ. මට කෙමිස්ට්‍රි වලට B එකක් තිබ්බේ. A දෙකයි B එකක්. සුපිරි රිසල්ට් එකක් තිබ්බා. හැබැයි මම තෝරගත්තේ මොකද්ද? සයන්ස් ෆැකල්ටි. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ අන්න විද්‍යාපීඨයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ සයන්ස් ෆැකල්ටි එකට ඇතුළත් වෙනවා. දරුවෝ මේ සයන්ස් ෆැකල්ටි එකට ආවට පස්සේ අපි ඕන කෙනෙක් සයන්ස් ෆැකල්ටි එකට ආවට පස්සේ දරුවෝ අපිට යන්න පුළුවන් එක එක ඉලක්කයන් තියෙනවා. ඒ වගේ අපිට යන්න පුළුවන් ඔන්න ඉලක්කයක් තමයි පොඩි කාලේ ඉඳන් සමහර දරුවෝ මාර ආසයි විද්‍යාඥයෙක් බවට පත් වෙන්න. සයන්ටිස්ට් කෙනෙක් බවට පත් වෙන්න දරුවෝ මාර ආසයි. හරිද? ඔය සමහර දරුවෝ පොඩි කාලේ ප්‍රශ්න දිහා බලන්නේ විද්‍යාත්මකව. අම්මගෙන් අහනවා තාත්තගෙන් අහනවා. ඇයි අර පැත්තෙන් ඉර නගින්නේ? ඇයි මේ පැත්තෙන් ඉර බහින්නේ? මොකක්ද අර තරුව? හරි? ඒතර ඇයි මේක මේ විදිහට වෙන්නේ? ඇයි අර සතා අර විදිහට ගමන් කරන්නේ? අර ඉන්නේ මොන සතාද? ළමයි මොකද වෙන්නේ චූටි කාලේ ඉඳන් කුතුහලින් දරුවෝ ගොඩක් ප්‍රශ්න අහනවා. කුතුහලෙන් ගොඩාක් දේවල් වලට මොකද වෙන්නේ උත්තර හොයන්න බලනවා. දරුවෝ මේ මොකක්ද? මේ පුංචි විද්‍යාඥයෙක්ගේ මොළය. මේ පුංචි විද්‍යාඥයෙක්ගේ තියෙන කුතුහලය. දරුවෝ ඔය කට්ටිය සයන්ස් ෆැකල්ටි එකට ඇවිල්ලා හිතන සයන්ටිස්ට් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. සයන්ටිස්ට් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ඔය කට්ටියට ඒ සඳහා ගැළපෙනම දරුවෝ විෂය ධාරාවක්. හරි? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මොකද්ද? මම අපිට උදාහරණයක් කියන්නම්. කවුද මේ සයන්ටිස්ට් කෙනෙක් කියලා කියන්නේ?
සයන්ටිස්ට් කෙනෙක් මෙන්න මේ වගේ කෙනෙක්ට. ඔන්න බලන්න මම කියන උදාහරණයක්. ඩෝටි දන්නවා දියවැඩියාව කියලා රෝගී තත්ත්වයක් අහලා තියෙනවනේ. සර් මේ මොනවද කියන්නේ? අපේ අම්මටත් තියෙනවා, තාත්තටත් තියෙනවා, ආච්චිටත් තියෙනවා, සීයාටත් තියෙනවා. තව ටික කාලෙකින් මටත් එනවා. හරි? ඔව් මේක ළමයි අද වෙනකොට මේ මිනිස්සු අතර එන ජනප්‍රිය නෙවෙයි. මිනිස්සු අතර එන බහුලව තියෙන රෝගී තත්ත්වයක් දරුවෝ. දියවැඩියාව කියලා කියන්නේ. ඔය දියවැඩියාව ඇත්තටම ආකාර දෙකක් තියෙනවා. හරිද? එකට කියනවද රෝ මොනවද මදුමේහය කියලා. එකට කියනවද රෝ මොකද්ද අමිෂ්ඨමේහය කියලා. මදුමේහය අමිෂ්ඨමේහය කියලා දෙකක් තියෙනවා. හරි? ඕකේ ළමයි මදුමේහය කියලා කියන්නේ අර මූත්‍රාවල සීනි තියෙන එක. ඒක දරුණුයි. ඕකේ අමිෂ්ඨමේහය කියලා කියන්නේ නිතර මූත්‍රා පිට කිරීම. ඒකට ඔය පොඩි කාලේ මොකද වෙන්නේ චූටි පන්තිවල ඉන්නකොට ඔය දෙකලා තියෙනවා. සමහර ළමයි මොකද වෙන්නේ? විනාඩි 5න් පාට කියලා මූත්‍රා කරලා එනවා. ඒ මොකද්ද? ඒ දරුවෝ අමිෂ්ඨමේහය. අපි කියන උඹට දේවැඩියාවද මං කියලා කියන්නේ හරිද? ඒ අමිෂ්ඨමේහය. දරුවෝ තව දේවැඩියා තත්වයක් තියෙනවා. ඒකට කියන්නේ දරුවෝ මොකද්ද? මදුමේහය කියලා. ඒ කියන්නේ ග්ලූකෝස් වල දරුවෝ සීනි තිබීමේ, මූත්‍රාවල සීනි තිබීමේ තත්ත්වය. ඩොටි දන්නවලම අන්න ඒ වගේ රෝගී තත්ත්ව තියෙන කට්ටියට හරි ඇඟේ ඉන්සියුලින් හැදෙන ප්‍රමාණය අඩුයි. ඉන්සියුලින් හැදෙන්නේ නැති හින්දා තමයි ඒ කට්ටියගේ ග්ලූකෝස් අඩු වෙන්නේ නැත්තේ. ඒ හින්දා වෛද්‍යවරු මොකද වෙන්නේ? මේ කට්ටියට දරුවෝ ඉන්සියුලින් එන්නත් කරනවා. හරි අර මොඩර්න අනම්මන් එන්නත් ගහනවා වගේ ඉන්සියුලින් දරුවෝ එන්නත් කිරීම සිද්ධ කරනවා. තේරෙනවද? දරුවෝ එහෙම ඉන්සියුලින් එන්නත් කරනකොට හරි අර පුද්ගලයාගේ ඇඟේ තියෙන මොකද වෙන්නේ ඉන්සියුලින් ප්‍රමාණය ග්ලූකෝස් ප්‍රමාණය පැය භාගයක් වගේ කාලයක් ඇතුළත ටක් ගාලා අඩු වෙනවා. හරිද? දැන් හිතන්න මෙන්න මේ වගේ දෙයක් වෙනවා. ඔය කට්ටිය මොකද වෙන්නේ අනාගතයේදී වෛද්‍යවරයෙක් බවට පත් වෙලා දැන් කෙලින්ම ඔන්න හොස්පිටල් එකේ වැඩ කරනවා. තේරෙනවද? අර තියෙන සුදු පාට ලෝගෝ එක දාලා නේද? ලෝගෝ දාලා ඊට පස්සේ මොකද වෙන්නේ ස්ටෙතොස්කෝප් එක දාගෙන ඔකට මොකද වෙන්නේ? ඔන්න දැන් හොස්පිටල් එකේ වැඩ කරනවා. දරුවෝ ඒක ඇත්තට මම දන්නවා. ඔක ටික හීනයක්. ඒක හීනයක්. ඒ කියන්නේ ඔක ටික මොකද වෙන්නේ? ඒ හීනය තමන්ගේ චූටි කාලේ ඉඳන් තිබ්බ හීනයක් වෙන්න පුළුවන්. හරි. මේ ඒක සැබෑ කරගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට ඔක ටික පවුලේ තිබ්බ හීනයක් සැබෑ කරන අවස්ථාව මේ ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට ඔක ටික අම්මත් වෛද්‍යවරයෙක්, සමහර වෙලාවට ඔක ටික තාත්තත් වෛද්‍යවරයෙක්. හරි. ඔක ටික තම පවුලේ ඉන්න එකම දරුවා. ඔය කට්ටියගේ දරුවා මුළු පවුලම වෛද්‍යවරයෙක් බවට පත් කිරීමේ බර තින්නේ ඔක ටික කරමත. සමහර වෙලාවට ඔක ටික මොකද වෙලා තියෙන්නේ පවුලේ කිසිම වෛද්‍යවරයෙක් බිහි වෙලා නැහැ. ඔක ටික අම්මලාගේ පවුලෙත් නැහැ, ඔක ටික තාත්තලාගේ පවුලෙත් නැහැ, ඔක ටික පවුලෙත් නැහැ. කිසිම වෛද්‍යවරයෙක් බිහි වෙලා නැහැ. ඒ පවුලටම හිමිකම් කියන, පවුලේ උරුමයට හිමිකම් කියන වෛද්‍යවරයා බවට පත් වෙන්න ඔකට හීනයක් තියෙනවා. ඒ හීනේ හැබෑ කරගෙන අවස්ථාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට ඔකටගේ ගමේ දරුවෝ වෛද්‍යවරයෙක් බිහි වෙලා නැහැ. ගමේ දරුවෝ වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ ගමට ආවේනික ගමට මේ ආගන්තුක දෙයක්. තාම ගමේ වෛද්‍යවරයෙක් බිහි වෙලා නැහැ. ගමට වෛද්‍යවරයෙක් බිහි කිරීමේ සිහිනය තමයි ඔකට මේ සැබෑ කරගන්න උත්සාහ කරන්නේ. හරි. සමහර වෙලාවට ඔකටගේ පාසලෙන් වෛද්‍යවරයෙක් බිහි වෙලා නැතුව ඇති. ඒ පාසලෙන් මෙතෙක් ඉතිහාසයේ බිහි වෙලා නැති ප්‍රථම වෛද්‍යවරයා බවට පත්වීමේ අභිලාෂය තමයි ඔට මේ ඉෂ්ට කරන්න සූදානමින් ඉන්නේ. හරි. ඉතින් ඔකට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගෙන අපි හිතමු හොස්පිටල් එක වැඩ කරන අවස්ථාවක්. රෑ 12ට විතර අමාරු වෙලා ලෙඩෙක් ගේනවා. අපි හිතමු අමාරු වෙලා ලෙඩෙක් ගේනවා. අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි අරගෙන එන්නේ. දරුවෝ ඔක්කොම වට වෙලා ජීවිතේ බේරලා දෙන්න කියලා ඕකටකින් ඉල්ලනවා. ඕටි මොකද වෙන්නේ? දෙවි කෙනෙක් විදිහට ඒ අවස්ථාවට මුණ දෙනවා. කොහොමද මුණ දෙන්නේ? බලනවා මෙයාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම. ග්ලූකෝස් මට්ටම 800ක් තියෙනවා. 800ට නැගලා තියෙන්නේ. කෙලින්ම ළමයි 120ට විතර තියෙන්න ඕන එක 800ට විතර නැගලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙයාගේ ඉන්සියුලින් මේ ග්ලූකෝස් මට්ටම හිතන්න පැය භාගයක් ඇතුළත අඩුුනේ නැත්තම් මේ මිනිස්සයා මැරෙනවා කියලා හිතන්න. හරි? විනාඩි 40ක් ඇතුළත අඩුුනේ නැත්තම් මේ මිනිස්සයා මැරෙනවා කියලා හිතන්න. එතකොට මොකද කරන්නේ? අන්න දරුවෝ ඉන්සියුලින් එන්නක් තියෙනවා. ඉන්සියුලින් හදලා අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් ටික වෙනම හදලා හදාගත් එන්නක් තියෙනවා. ඔයකට මේ එන්නතක් කරගෙන ගහනවා. පැය භාගයක ඇතුළත මොකද වෙන්නේ? ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. ඒ ග්ලූකෝස් මට්ටම පැය භාගයක ඇතුළත අඩු වෙන හින්දා විනාඩි 40කින් මැරෙන්න හිටපු මිනිස්සයා මොකද වෙන්නේ? අපිට බේරා ගැනීම අවස්ථාව ලැබෙනවා. එන්නත ගැහුවේ නැත්නම් විනාඩි 40න් මැරෙනවා. එන්නත ගහපු හින්දා මොකද වෙන්නේ? පැය භාගයෙන් බේරා ගැනීම අවස්ථාව ලැබෙනවා. තේරෙනවද? අර ඉන්න දරුවෝ මුණුබුරියෝ මොකද වෙන්නේ? දේවත්වයෙන් ඔකට වදහන. ඕටියට මොකද වෙන්නේ? පින් දෙනවා. තාත්තගේ අම්මගේ ජීවිතේ බේරා දීම සම්බන්ධයෙන්. අන්න එවැනි දරුවෝ එවැනි දේවත්වයෙන් අදහන වෘත්තියක් තමයි මේ වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ. හරි. දැන් අපි අර සයන්ටිස්ට් පැත්තට යමු. දරුවෝ හිතන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා. අපිට ලෙඩෙක් ගේනවා. ඔය විද්‍යාඥයෝ හිතන විදිය බලන්නේ. දැන් ඔකට ඔය කට්ටිය තනාගතෙදි මෙන්න මේව තමයි කරන්න ඕනේ. මෙන්න මේව තමයි හිතන්න ඕනේ. ඔන්න තව ලෙඩෙක් ගේනවා. ඒ ලෙඩාගේ දරුවෝ රුධිරේ ග්ලූකෝස් මට්ටම 1000යි. දැන් අරයාගේ 800 ඇතිවේ දැන් මෙයාගේ 1000යි. දැන් මෙයාගේ ග්ලූකෝස් ගොඩක් වැඩි ළමයි අරයටත් වැඩිය. ළමයි ඔය ග්ලූකෝස් මට්ටම විනාඩි
විනාඩි 20ක් ඇතුළත අඩු වුණේ නැත්නම් මේ මනුස්සයා මැරෙනවා. විනාඩි 20ක් ඇතුළත අඩු වුණේ නැත්නම් මේ මනුස්සයා මැරෙනවා. හරිද? දැන් මට කියන්න අපි අරගත්ත දරුවෝ අපේ අර ඉන්සියුලින් එන්නත අරගෙන මෙයාට විද්දොත් දැන් මෙයාව බේරගන්න පුළුවන්. බේරගන්න පුළුවන්ද? බේරගන්න පුළුවන්ද? බෑ. ඇයි? මෙයා මොකද වෙලා තියෙන දරුවෝ විනාඩි 20ක් ඇතුළත අඩු වුණේ නැත්නම් මැරෙනවා. විනාඩි 20ක් ඇතුළත අඩු වුණේ නැත්නම් මැරෙනවා. නේද? හැබැයි අපි ගහන ඉන්සියුලින් වැක්සින් එක තියෙනවනේ. ඒක ළමයි ග්ලූකෝස් මට්ටම අඩු කරන්න පැය භාගයක් යනවා. විනාඩි 30ක් යනවා. ඒකට විනාඩි 30ක් යනවා. 20ට කලින් අඩු වෙන්නේ නැති ඉඳ මේ මිනිස්සු මැරෙනවා. දැන් අවුලක් තියෙනව නේද? මොකද අවුල? ඒ කියන්නේ විනාඩි 10 විනාඩි 5න් විනාඩි 10න් වැඩ කරන ඉන්සියුලින් ඕනේ. විනාඩි 5න් විනාඩි 10න් වැඩ කරන ඉන්සියුලින් ඕනේ. පැය භාගින් වැඩ කරන ඉන්සියුලින් වැඩක් නැහැ. ඒතර විනාඩි 20න් මැරෙන්න ඉන්න කට්ටිය බේර ගන්න බෑ. තේරුණා නේද? හරි. ඒ හින්දා අන්න ඕව තමයි ප්‍රශ්න. අන්න ඕව තමයි විද්‍යාඥයෝ හිතන්නේ. අඩේ. මාර කේස් එක. මේ මිනිස්සු බේර ගන්න ක්‍රමයක් තියෙනවා. හරි. විනාඩි 10න් වැඩ කරන ඉන්සියුලින් තියෙනවා. විනාඩි 5න් වැඩ කරන ඉන්සියුලින් තියෙනවා. අන්නතරෝ විද්‍යාඥයන් ප්‍රශ්නයක් යනවා. විද්‍යාඥයෝ මොකද වෙන්නේ? මේ සම්බන්ධව හොයනවා. හරි. ඒකයි මං කිව්වේ. දැන් මේ මොනවද? මේ දරුවෝ අර අනුක ජීව විද්‍යාව පැත්තෙන් එමේ ඉස්සරහට යන්න පුළුවන් තැන් ඈ. ඒතර හොයනවා මොකද්ද? මොකද්ද මේකට හොයන්න පුළුවන්? හරි. අන්න සත්ත්ව විද්‍යාඥයෝ එකතු වෙනවා. අන්න උද්භිද විද්‍යාඥයෝ එකතු වෙනවා. අන්න අනුක ජීව විද්‍යාඥයෝ එකතු වෙනවා. ශුද්‍ර ජීව විද්‍යාඥයෝ එකතු වෙනවා. මොකද වෙන්නේ? අන්න සයන්ටිෆිකලි හිතනවා. විද්‍යාත්මකව හිතනවා. හරි. හිතලා මොකද වෙන්නේ? ওই විද්‍යාඥයෝ බලන්න කරලා තියෙන දේවල් එක එක සත්‍යයගේ දේහවල තියෙන සංයෝගන අධ්‍යයනය කරා. එහෙම අධ්‍යයනය කරනකොට විද්‍යාඥයන්ට හම්බුණා ගොළු බෙල්ලෝ. අපේ ගෙවල් වල ඉන්න ගොළු බෙල්ලෝ චූටි චූටි පැල කන්නේ, අර ලස්සන කට්ටක් තියෙන්නේ, හැන මස් ගුලියක් තියෙන්නේ, සෙවල වගේ ඇදි ඇදි යන්නේ, ඉස්සරහා කූරු දෙකක් තියෙන්නේ, තට්ටුවක් දාපම කෙලින්ම කට්ටස්සට රින්ගන්නේ ගොළු බෙල්ලෝ. ඔය ගොළු බෙල්ලන්ගේ ඇඟේ තියෙනවනේ දරුවෝ මොනවද? පොඩි විෂ జాතියක්. හරි? ඒ විෂ జాතියක් විදිහට දරුවෝ තියෙන්නේ මොනවද? අපේ ඉන්සියුලින් වගේ සමාන ඉන්සියුලින් జాතියක්ලු. ඒවා විද්‍යාඥයෝ කුතුහලෙන් බලනකොට, කුතුහලෙන් හොයනකොට හම්බෙච්ච දේවල්. මේකට ඉතින් හම්බෙනවද මොනවද? අන්න අර ගොළු බෙල්ලන්ගේ ඉන්සියුලින් තියනවා කියලා. ඊට පස්සේ විද්‍යාඥයෝ මොකද වෙන්නේ? මේ ගොළු බෙල්ලන්ගේ තියෙන ඉන්සියුලින් ටික පොඩ්ඩක් නිස්සාරණය කරගෙන වෙන් කරගෙන බැලුවා. ළමයි මාර කේස් එක පුදුම සොයා ගැනීම. මාර සොයා ගැනීම. දරුවෝ මේ ගොළු බෙල්ලන්ගේ තිබ්බ ඉන්සියුලින් ටික හරි විනාඩි 10න් වැඩ කරනවා. අපේ ඉන්සියුලින් වැඩ කරන්න පැය භාගයක් යනවා. ගොළු බෙල්ලගේ ඉන්සියුලින් වැඩ කරන්න දරුවෝ විනාඩි 10ක් යනවා. ඒතර විද්‍යාඥයෝ හොයාගත්තා මේ ගොළු බෙල්ලගේ ඉන්සියුලින් අරගෙන ඒක නිෂ්පාදනය කරලා අපි එන්නත් කරොත් එහෙම විනාඩි 10න් ඕනෙම කෙනෙක්ගේ අන්න ග්ලූකෝස් මට්ටම මේ බස්සන්න පුළුවන් කියලා. හරි. ඒතර හිතන්න විනාඩි 20න් මැරෙන්න ඉන්න කෙනෙක් ඉන්නවා. අපේ තියෙන ඉන්සියුලින් ගැහුවොත් එහෙම අඩු වෙන්න පැය භාගයක් යනවා. එහෙනම් මේ මනුස්සයා මැරෙනවා. හැබැයි අපිට ගොළු බෙල්ලගේ ඉන්සියුලින් අරගෙන මොකද වෙන්නේ? නිස්සාරණය කළා මෙයාට එන්නත් කරන්න පුළුවන්. විනාඩි 10න් මෙයාගේ දරු ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. විනාඩි 20න් මැරෙන්න හිටපු මිනිස්සෙක්ගේ ජීවිතේ බේර ගන්නවා. අන්න සයන්ටිස්ට් කෙනෙක්ගේ දරුවෝ සොයා ගැනීම. අන්න විද්‍යාඥයෙක්ගේ සොයා ගැනීම. අන්න මේ විදිහට මේ දරුවෝ පරිසරයේ ඇතුලේ මේ ඉන්න ජීවින් ඇතුලේ ගොඩාක් රහස් දරුවෝ හැංගිලා තියෙනවා. ගොඩාක් රහස් දරුවෝ මොකද වෙන්නේ? සැඟවිලා තියෙනවා. ඒ සැඟවිලා තියෙන රහස් ටික හොයාගන්න එක දරුවෝ විද්‍යාඥයන්ගේ තියෙන ප්‍රධාන කාර්යභාරයක් වෙනවා. තේරුණාද? හරි. එතකොට ඔන්න ඔය කියන දරුවෝ හැම පැත්තකටම ඔය කියන හැම දරුවෝ චූටි හීනයකටම පන පොවන විෂය ධාරාව තමයි මේ තියෙන ජීව විද්‍යා විෂය ධාරාව. හරි? එතකොට දරුවෝ මෙන්න මේ තියෙන විෂය ධාරාව මුල සිටම ඉගෙනවීම තමයි අපි මේ ප්‍රතිඵල පැමිණි පසු අපි දෙවෙනි කණ්ඩායම විදිහට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවෝ මේ පාර මහනුවර නම්බර් 0 ආයතනයේ විතරක් නෙවෙයි, කුරුණෑගල පෙන්සිලොපෙරා ආයතනයේ විතරක් නෙවෙයි, ලංකාවේ ඕනෙම දිස්ත්‍රික්කයක හරි ගම්පහ, නුගේගොඩ, කොළඹ නේද? එතකොට අපි ගත්තොත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, හම්බන්තොට හරි. එතකොට රත්නපුර මේ වගේ එකී නොකී මෙකී ඕනෙම දිස්ත්‍රික්කයක මහනුවර, නුවරඑළිය, එතකොට මාතලේ, එතකොට කුරුණෑගල මේ විදිහට රටේ දරුවෝ ඕනෙම ප්‍රදේශයකින් මොකද වෙන්නේ? 2023 A level exam එකට මුහුණ දෙන දරුවෙක් නම් ඔය කට්ටියට අපේ පන්තියත් එක්ක එකතු වීමේ අවස්ථාව තියෙනවා. හරි? ඔකට අපේ පන්තියට එකතු වෙන්න කරන්න තියෙන දරුවෝ එකම එක දෙයයි. ඒ තමයි ඔය කට්ටියගේ නමයි, ඔය කට්ටියගේ ලිපිනයයි, ඔය කට්ටියගේ වැඩ කරන දුරකථන අංකයක්. ඒකනේ සමහර වෙලාවට නම්බර්ස් ළමයි සමහර නම්බර්ස් එවලා තියෙනවා. හරිද? දැන් අපි මොකද කරලා තියෙන්නේ? එවලා තියෙන නම්බර්ස් ටික බලාගෙන යනකොට සමහර නම්බර්ස් එවලා තියෙනවා මේ ඉලක්කම් 10ක් තියෙනෝනේ. ඉලක්කම් 9යි තියෙන්නේ. සමහර වෙලාවට නම්බර් එකක් එවලා තියෙනවා කෝල් එකක් ගන්න බෑ වැඩ කරන්නේ. ඒ වගේ එහෙම නැතුව නමයි ලිපිනයයි වැඩ කරන දුරකථන අංකයක් දරුවෝ මෙන්න මේ නම්බර් එකට ඔන්න බලන්න තිරේ දිස් වෙනවා 0.73
654යි 110 කියන නම්බර එකට තිරේ දිස්සෙන් නම්බර එකට 0.73යි 654යි 110 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් විදිහට යොමු කරන්න. WhatsApp මැසේජ් එකක් විදිහට යොමු කරන්න. දරුවෝ ඊට පස්සේ ඔය කට්ටියට මොනවා හරි දරුවෝ අපේ පන්තිය පිළිබඳව දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංක වලින් ඔය කට්ටියට ඕනෙම දෙයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ තමයි 0.81 2 ඒව 4යි 601 0.81 2 ඒව 4යි 601 කියන නම්බර එකට. ඊළඟට දරුවන්ට තව ප්‍රශ්නයක් තියෙනවා සර් එතකොට මේ අපේ සර් එතකොට මේ තියෙන දෙවෙනි බැච් එක අපි මේ වැඩ ටික කරගෙන යනකොට අපි සර් කොහොමද ටියුට් එහෙම ලබා ගන්නේ? අපි ක්ලාස් එකට වලට ඇවිල්ලා ලබා ගන්න ඕනේ කොහොමද? දරුවෝ ඔයකට ටියුට් ගන්න පුළුවන් නම්බර් 0 ආයතනයට ඇවිල්ලා මහනුවර නම්බර් 0 ආයතනයට ඇවිල්ලා ක්ලාස් එකේ රෙජිස්ටර් වෙලා ඔකට ටියුට් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනයට ඇවිල්ලා ක්ලාස් එකේ රෙජිස්ටර් වෙලා ඔට ටියුට් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නැතත් දරුවෝ ඔය කට්ටිය රටේ ඕනෙම ප්‍රදේශයක ඉඳන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙනකොට අපිට දරුවෝ ඔබේ ගෙදෙට්ටම හරි ඔකට්ටියගේ ගෙවල් වලටම අදාළ ටියුට් එක කුරිය කිරීමේ හැකියාව ලැබෙනවා. දරුවෝ මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ අපේ පන්තියේ රෙජිස්ටර් වෙලා ඉන්න අපේ දෙවෙනි කණ්ඩායම ආරම්භ කිරීම සඳහා රෙජිස්ටර් වෙලා ඉන්න දරුදරියන් වෙනුවෙන් අපි අපේ පළවෙනි නිබන්ධන කට්ටලේ දරුවෝ මේ වෙනකොට තැපල කරලා තියෙනවා. මේ වෙනකොට ඕකට ලැබීමට සලස්සලා තියෙනවා. එතකොට අද දවස වෙනකොට ලැබිලා නැතුව ඇති. හැබැයි හෙට දවස, අනිද්දා දවස, සෙනසුරාදා වගේ දවස වෙනකොට ඔය කට්ටියට මේ පළවෙනි නිබන්ධන කට්ටලේ සම්පූර්ණයෙන්ම ලැබෙයි. දරුවෝ අපේ මොකද වෙන්නේ ටියුට් දාන්න ෆයිල් කවරයක්. ඊට පස්සේ දරුවෝ අපේ ජීවයේ රසායනික පදනම කියන ප්‍රශ්න තියෙන ටියුට් එකක්. ඊට පස්සේ දරුවෝ අපේ සිලබස් එක තියෙන ටියුට් එකක්. ඊට පස්සේ දරුවෝ අපේ ෂෝට් නෝට්බුක් නැත්නම් ෂෝට් නෝට්බුක් ටියුට් එකක්. ඊට පස්සේ දරුවෝ අපේ පළවෙනි ක්වෙස්චන් පැක් පේපර් එක සහිතව පළවෙනි නිබන්ධන කට්ටලේ මේ වෙනකොට ඔය කට්ටිය ගෙවල් වලට අපි ලබා දීමට කටයුතු කරලා තියෙනවා. එතකොට අද දවසේ හරි හෙට හරි අනිද්දා හරි සෙනසුරාදා හරි දවස්වල ඕකටට මේක ගෙවල් වලට ලැබෙයි. හරි. එතකොට ඒ වගේ දරුවෝ ගෙවල් වලට ඒවද ලැබෙන්නේ ඕ කට්ටිය අපේ ක්ලාස් එකට හරියට කතා කරලා රෙජිස්ටර් වෙලා තියෙනවා නම් විතරයි. එතකොට ඕ කට්ටිය තාමත් දරුවෝ අපේ ක්ලාස් එකට කතා කරලා රෙජිස්ටර් වෙලා නැත්නම් ඕ කට්ටිය තාම දරුවෝ බාකෝඩ් නම්බර් එකක් ලැබිලා නැත්නම් කරුණා කරලා මම අර කියපු නම්බර් එකට නමයි ලිපිනයයි වැඩ කරන දුරකථන අංකය හැකිතාක් ඉක්මනින් WhatsApp කරන්න. එතකොට ඕ කට්ටියට මොකද වෙන්නේ හැකිතාක් ඉක්මනින් ටියුට් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් අපි රෙජිස්ට්‍රේෂන් ආරම්භ කරලා තියෙන නිසා හැමෝටම බාකෝඩ් නම්බර් එකක් ලැබිලා තියෙන්න ඕනේ. තාම ඔය කට්ටිය 2023 දරුවෙක් නම් බාකෝඩ් නම්බර් එකක් ලැබිලා නැත්නම් අනිවාර්යෙන් දරුවෝ කරුණා කරලා මම අර කියපු දුරකථන අංකයට මැසේජ් එකක් දාන්න. නැත්නම් අර කියපු දුරකථන අංකයට කෝල් එකක් ගන්න. අරගෙන මොකද වෙන්නේ ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න බාකෝඩ් නම්බර් එකක් ගන්න. හරි? ඊට පස්සේ අපේ දරුවෝ මුල ඉඳන් ආරම්භ කරන ජීවයේ රසායනික පදනමේ ඉඳන් ආරම්භ කරන අතිමාත්‍ර අංශමාත්‍ර මූල ද්‍රව්‍ය විඳන් ආරම්භ කරන අපේ දරුවෝ දෙවෙනි කණ්ඩායමේ පළවෙනි පන්ති ආරම්භය මේ සතියේ සෙනසුරාදා අපි ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. ඒතර සෙනසුරාදා හවස 1ට මතක ඇතුව දරුවෝ මොකද වෙන්නේ? ඕ කට්ටිය පන්තියත් එක්ක එකතු වෙන්න ඕනේ. සෙනසුරාදා හවස 1 ඉඳන් දරුවෝ 4:00 විතර වෙනකම් පැය 3ක් පැය 3:00කට අධික කාලයක් මොකද වෙන්නේ? අපි ඔන්ලයින් ලයිව් පන්තියක් විදිහට ඕ කට්ටියට ක්ලාස් එක කරන්න අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? ඒතර දරුවෝ මේ ක්ලාස් එක සම්පූර්ණයෙන්ම මුළු ලංකාවටම ෆ්‍රී. අපි Zoom තාක්ෂණය ඔස්සේ ඒතර YouTube channel එක හරහා හරි ඒ වගේම නම්බර් 0 ක්ලාස් එක හරහා ඒ වගේම පෙන්සිල් ඔපෙරා ක්ලාස් එක හරහා අපි මේ පන්තිය ඔන්ලයින් ලයිව් පන්තියක් විදිහට අන්න නිකුත් කිරීමේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒතර ඔකට ගෲප් වලට දරුවෝ මොකද වෙන්නේ වෙන වෙනම link එක ලැබෙලා ඇති. ඒ link එකෙන් ඔට්ටියට ඕන තරම් ක්ලාස් එක බලන්න පුළුවන්. ෆ්‍රීලි බලන්න පුළුවන්. අපේ පන්ති ඉගෙනවීම ගැන අපේ පන්තියේ නෝට් එක ගැන හරි ඔට්ටියට හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව මේ සතිය සෙනසුරාදා ලැබෙනවා. ඔකට ලැබෙන link එක ඔකට ඕන තරම් යාළුවෝ අතර ෂෙයා කරන්න මුළු ලංකාව මුණත් එකතු වෙලා පන්ති නැරඹීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ඒ වෙලාවේ ඔකට මේ පන්තිය බලන්න බැරි වුණොත් දරුවෝ ඉරිදා හවස මොකද වෙන්නේ? එකේ ඉඳන් නැවත වතාවක් මේ ක්ලාස් එක බැලීමේ අවස්ථාව තියෙනවා. ඒකත් ඔකට බලන්න බැරි වුණොත් එහෙම සඳුදා දරුවෝ උදේ 8 ඉඳන් මේ පන්ති නැරඹීමේ අවස්ථාව අපි ඔකට ලබා දීලා තියෙනවා. හරි? ඒතර මේ හැම දෙයක් පිළිබඳව දැනුවත් වෙන්න ඔකට මේ දීලා තියෙන දුරකථන අංක වලින් ඕනෙම විස්තරයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් දරුවකට ඒ ලෙවල් ජීවිතයේදී හරි ඕටිය නෝට් එකක් ලියනවා වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දරුවන්ට අතින් නෝට් එක ලියවනවා. මම printed කොළ දීලා highlight කරන වැඩ හරි එතකොට ඉරියන් දින වැඩ ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් තීරි පන්ති වල කරන්නේ නැහැ දරුවෝ. හරි කොරෝනාත් එක්ක කලින් බැච් වලට කරන්න සිද්ධ වුණා. කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. හැබැයි ඔය කට්ටියගේ පන්තිය වගේ අලුතින්ම පටන් ගන්න පන්ති වල දරුවෝ මම කවදාවත් ඒ වැඩේ කරන්නේ නැහැ. අපි ළමයි රූප අපි දරුවෝ නෝට් එක අතින් ලියන්න ඕන. අතින් නෝට් එක ලියන්න ඕන. අපි මොකද වෙන්නේ වැදගත් ගන්න අපි highlight කරගන්න ඕනේ. අතින් ලියලා highlight කරගන්න ඕනේ. ඉරි අඳ ගන්න ඕනේ. අඳින්න ඕනි රූප විභාගෙදී අහන රූප අපි අඳින්න ඕනේ.
ඒව රූපයක් දැක්කම හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට රූප අධ්‍යයනය කරන්නත් ඕන. මේවා සියල්ලම දරුවෝ අතින් කරන්න ඕන. අතින් ලියලා අතින් කරන්න ඕනේ. එතකොට තමයි අපිට තීරි දැනෙන්නේ. එතකොට තමයි අපිට සිද්ධාන්ත ඇඟට වදින්නේ දරුවෝ. අන්න ඒ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් පන්තියේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ නෝට් එක ලියනකොට දරුවෝ මම අවවාදයක් දෙන්නම්. මේ සතිය සෙනසුරාදා හවස ඔටේ ක්ලාස් එකට ඇවිල්ලා සෙට් වෙනකොට ක්ලාස් එක බලන්න ඇවිල්ලා ඉඳ ගන්නකොට පොඩි පොත් එහෙම අරගෙන එන්න එපා. CR දරුවෝ තනි රූල් පොතක් අරගෙන සෙට් වෙන්න බයොලොජි වලට. මොකද අපිට අනාගතයේදී ලොකු රූප අඳින්න සෙට් වෙනවා. ඒ ලොකු රූප අඳින්න තියෙනකොට දරුවෝ ඒවා පොඩි පොඩි නෝට් වල අඳලා වැඩක් නැහැ. පොත් වල අඳලා වැඩක් නැහැ. අනිවාර්යෙන් දරුවෝ ඒ සඳහා අපිට ලොකු පොතක් භාවිතා කරන්න වෙනවා. එහෙනම් අනිවාර්යෙන් CR පොතක් ගන්න. ඔය ගන්න CR පොත මතක තියාගන්න. පිටු 400 500 600 800 1000 වගේ පොත් ගන්න එපා. හරි? ඔතේ පිටු 400ක විතර පොතක් ගත්තොත් එහෙම අපිට ළමයි යෝගේ පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම හතරවෙනි පාඩම විතර වෙනකන් ලියන්න පුළුවන්. තේරුණාද? ඉතින් හිතන්න එච්චර පාඩම් හතරක් විතර ලියලා බැරි වෙලාවත් ඔය පොත නැති වෙනවා. මොකද වෙන්නේ? එක පාරම අපි ගාව තියෙන පාඩම් හතරක තීරි නැති වෙනවා. එහෙනම් ඔකට දරුවෝ වෙන වෙනම යුනිට් වයිස් වෙන වෙනම පොත් ගන්න. ඒකට පළවෙනි පාඩමතර මොකද්ද මම කරන්න යන්නේ? ජීවයේ රසායනික පදනම කියන පාඩම තමයි මම මේ සතිය කරන්න යන්නේ. ඒකට දරුවෝ ඔය කට්ටියට පිටු 40 තනි රූල් CR පොතක් ඇති. පිටු 40 පොත් නැත්නම් 80 පොතක් ඇති. ඊට වඩා ලොකු පොත් ගන්න එපා. මොකද අපි ගොඩාක් නෝට් එක ලියලා පාඩම් ගොඩක් ලියලා එකපාරම නැති වුණොත් දරුවෝ අපිට ඒක දරා ගන්න බැරි, ඒක පිරිමසන්න බැරි දරුවෝ පාඩුවක් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒතර මෙන්න මේ වගේ චූටි කාරණා ගැන සාමාන්‍යයෙන් මොකද ඔකට දැනුවත් වෙන්නෙත් නැහැ. ඔට දන්නෙත් නැහැ. ඔට කවුරුත් කියන්නෙත් නැහැ මේ වගේ අවස්ථාවලදී. අන්න ඒ හින්දා තමයි දරුවෝ ඔකටට අනුකම්පාවෙන් ආදරෙන් මේ මතක් කිරීම සිද්ධ කරේ. ඒතර මේ ගෙවිච්ච පැය මම දන්නවා ඔකටට මොකද වෙන්නේ? ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන්නේ නැති. හරි? ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන්නේ නැති. මම සාමාන්‍යයෙන් දරුවෝ විශේෂ කාරණා, හරවත් කාරණා නියමටම ස්මතු කරන ගුරුවරයෙක්. හරි? එතකොට අපි සාමාන්‍ය ක්ලාස් එක කරනකොට දරුවෝ මොකද වෙන්නේ? සංවාදශීලී විදියට සාකච්ඡාමය විදියට තමයි ක්ලාස් එක කරන්නේ. ඒතකොට ක්ලාස් එක දරුවෝ ඇත්තටම ඉන්ටරෙස්ටිං ක්ලාස් එකක් වෙන්න ඕනේ. ආකර්ෂණීය ක්ලාස් එකක් වෙන්න ඕනේ. මොකද අපි ඕනෙම තීරි කාරණයක් මොකද වෙලා තියෙන්නේ? ඔළුවට යන විදිහට මතකයේ හිටින විදිහට. හරි? කාරණාත් එක්ක විශේෂ කාරණාත් එක්ක අපේ ජීවිතේ අනම්මනම් ගොඩක් දේවල් බද්ධ කරලා තමයි කියලා දෙන්නේ. අත්දැකීම් ටික බද්ධ කරලා කියලා දෙන්නේ. ඒ හින්දා ඔටිට ආරාධනය කරනවා එකතු වෙන්න අපේ දෙවෙනි කණ්ඩායමත් එක්ක අපි මේ සතිය දරුවෝ නව පන්ති ආරම්භ කරනවා. අපිට අවුරුදු 2කමාරක ගමන් මගක් තියෙන, අවුරුදු 3ක ගමන් මගක් තියෙන්නේ. ඒ ගමන් මග දරුවෝ උසස් පෙළදී ඒ 3ක් දාලා. හරි? ඒකට ටික ඕලෙවල් රිසල්ට් එක දරුවෝ මොන වගේ මට්ටමක තිබ්බත්, ඒ 9ක් තිබ්බත්, ඒ 8ක් තිබ්බත්, ඒ 1ක් තිබ්බත්, ඒ ලෙවල් එක්සෑම් එකේදී ඒ සාමාර්ථ 3ක් දාලා උප්පරිම දරුවෝ ඉසට් ස්කෝර් එකක් අරගෙන ඔය කට්ටියගේ ඉන්න දිස්ත්‍රික්කයේ දරුවෝ දිස්ත්‍රික් ප්‍රථමයෝ, දිස්ත්‍රික් දෙවෙනියෝ, දිස්ත්‍රික් තෙවෙනියෝ, දිස්ත්‍රික් ප්‍රථමයන් බවට පත් වෙනවා. මුළු ලංකාවේම දරුවෝ මොකද වෙන්නේ? අයිලන්ඩ් ෆස්ටා දිවයිනී ප්‍රථමයන් බවට පත් වෙනවා. දිවයිනී ප්‍රමුඛ ස්ථාන බවට පත් වෙනවා. ඔය කට්ටිය බලාපොරොත්තු වෙන ටාගට් එක මෙඩිසින් නම් මෙඩිසින් යන්න, ඇග්‍රි කරන කෙනෙක් නම් ඇග්‍රි යන්න, පෙරාදෙනිය ඇග්‍රි යන්න ඔය කට්ටියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ ආරම්භ කරපු වැඩේ දරුවෝ අඩියක්වත් පිටිපස්සට ගන්නේ නැතුව කෙලින්ම ඉස්සරහටම තියන්න. සියලු දෙනාටම ජය වේවා. අයබෝවන්.